hari puji dulu kita lah bidang kemudian kali wala ambil ini මොකද අපි මාස දෙකකින් විතර පන්තියක් පැවැත්වුවේ නම් හැමදාම ඉදරට වෙලා ඉන්න බැරි නිසා අපි දැන් මේ මාසෙ ඉඳලා අනිත් මාසෙ අපි මේ විදියට ඔයාලත් එක්ක වැඩ කරගෙන යනවා. අපි යන තමයි වුණා සර්වර් හඳුර ගන්න පුළුවන් දන්නේ ඔයාලට. මොකද ඒ සර්ගේ කොණ්ඩේ වැරුණා පස්සේ අපහු සර් වගේ කෙනෙක්දී දැන් අපි මේ විදියට වැඩ කරගෙන යමු පුංචි කාලයක්. ඒ නිසා ඒ ඔයාලට පොම්ලින් කියන්නේ කරලා ඊට පස්සේ අපි වැඩවලට යමු. අද මේ මම දැන් මේ සාකච්ඡා කරන්නේ හතරේ පන්තියේ දුර පුතාලගේ ප්‍රශ්න පත්‍රය. ඒ නිසා මෙතන සම්බන්ධ වෙන්න ඕනේ පහේ අයියලා කියලා නෙමෙයි හතරේ නංගිල මල්ල විතරයි. පහේ දුර පුතාලගේ වෙන වීඩියෝ එකක් තියෙනවා යාලා. ඒකට යන්න මේ හතරේ නංගිල මල්ලගේ වීඩියෝ එක යන්න. ඒ නිසා මේකෙදි හතරේ පුතාලා විතරයි මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් පුතේ අපි දැන් මේක පොඩ්ඩක් ඔයාලට නෝරු ඇති. ඒ නිසා පොඩ්ඩක් අර ගෙදර ටීවී එකේ කාටුන් එකක් බලනවා වගේ සර්ගේ දිහා බල hina වෙන්නේ නැතුව මේ පාඩමට ඔයාලා සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දැන් ගොඩාක් කතා කරන්නේ ජීවිතින් ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ ෆෝන් වල ඩේටා ඉවරලයි. ඒ නිසා අපි හැබැයි ටික පටන් ගන්නවා. ඒ ඔයාලගේ අද අපි තියෙන අංක 21 නිබන්ධනය තියෙන්නේ. ඒක මම මුලින්ම ගණිත කොටස් ගොඩක් දාලා තියෙනවා පහුගිය පාඩම් මතක් වෙන්නේ. ඊට පස්සේ මෞපස අභ්‍යාස කීපයක් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ආයි පාරක් පොඩ්ඩක් ඔළුව හැදෙන්න එක පාඩමක් දාලා තියෙනවා. මට හිතුණා ඉස්සෙල්ලම එක පාඩමේ සාකච්ඡා කරලා ඊට පස්සේ ඉතුරු කොටස් වලට ගියනම් වඩා හොඳයි කියලා. එතකොට පුතාලා එනම් තමන්ගේ ප්‍රශ්න පත්‍රය අරගෙන පළ හරව ගන්න. මුලින් කියන ගණිතය කොටස් ටිකයි මව්බස කොටස් ටිකයි අතහැරගෙන ඉස්සරහට යන්න බලන්න. ඒක අපි ආපස්සට එමු අන්තිමට ඒක කරමු සරලයි ඒවා. ඒ නිසා අපි ඔයාලා හරව ගන්න පුතේ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි පිටුව. පළවෙනි බල පිටු අංකය 7 හරව ගන්න. එතන ඉඳන් අපි එතන ඉඳලා තියෙන එක පත්‍රයේ ප්‍රශ්න 7 ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉන් පස්සේ අපි මුලට එමු. ඒ හැමෝම දැන් එක පත්‍රයේ දාලා හැරෙන්න. අනේ දැන් ඔන්න මෙතන ඉඳලා ෆෝන් එකෙන් බැලුවා කොහොම බැලුවත් වෙනත් දේවල් කරන්න නැතුව කෑම කන්න නැතුව වටපිට බලන්න නැතුව දුවන්න නැතුව මේ වැඩේ පොඩ්ඩක් එක ඉරියව්වක විනාඩි කිහිපයක් ඉඳගෙන මේ පුංචි වැඩේ දේසි කියලා නැතුව හරියට කරගමු. බලන්න මේ පළවෙනි ප්‍රශ්නෙට අපි යමු බලන්න. අනෙක් රූපහා නොබෙලෙන රූපය තෝරන්න. ඉතින් පැටවුනේ වල හැමදාම ගන්න ඕනේ. ඒකට නම් අවශ්‍ය වෙන්නේ හොඳට පේන ඇස් දෙකක්. ඒ වගේමයි කලබලේ නිසා සමහර පැටවු මේ වගේ පුංචි දේවල් අවුල් කර ගන්නවා ගන්න ඕනේ. ඒ නිසා බලන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? මොකක්ද පේනවා. පැහැදිලිව පේනවා. ඉදිවල දුරේ වෙනසක් තියෙනවා නේද? දෙවෙනි උත්තරේනේ. එන පැටව බලන්න උත්තරේ දෙක. ඔය දෙවෙනි උත්තරේට ඉගහල් තියෙන ආයෙත් මේ උත්තරේ එකතු කළා. සර් බලන්න ඒ නිසා පැටව ප්‍රශ්නේ අංකිකාවි පුංචි හරියක් දාගන්න දෙවෙනි උත්තරේට ගහලා තියෙනවා. නේද? අපි යම් පැටවුනේ දෙවෙනි ප්‍රශ්නයට යමු. ඒකත් තීරතාවේ අනිත් ප්‍රශ්නය පාඩම පේනවා. ඉදි අතර දුර වෙනස් වෙලා තියෙන්නේ පළවෙනි උත්තරේ නේද? එන පළවෙනි උත්තරේට ගහලා තියෙනවා. හරියට දාගන්න මහා පොල් හරියට දාන්න නැතුව පුංචි හරියක් ප්‍රශ්නයක් ගාවින් දාගන්න. අන්න නේද? right. ඊගාවට පැටවුනේ මුල් රූපයේ අඩු කොටසට ගැලපෙන කොටස තෝරන්න. දැන් මේකදී අපි කිව්වා ලේසි බැලුවා පොඩ්ඩක් ඔළුව අවුල් වෙනවා වගේ නම් ඔයාලා ලේසි දැන් පෙන්සිල් එකෙන් මේ හිස්තැනේ ඔයාලට පුළුවනි ඇඳගන්න. මම විනාඩියක් දෙන්නම්. ඇඳෙන්නට පැටවු හිස්තැනේ එකක් දාලා දැන් බලන්න දැන් හිස්තැන සම්පූර්ණ කරන්න බලන්න. right වෙලාවට දැන් බලන්න සම්පූර්ණ කරාම මේක මෙතෙන් මේ දෙන්නක් දික් කරා right මේ මෙතෙන් දික් කරා මේ මෙතෙන් දික් කරා එනවා වටේ ප්‍රශ්න දෙන්න ඇවිල්ලා තියෙන උත්තරේ මේ නිසා ඒකත් අපි ගනිමු right බලන්න මේ පැටකොස් දැන් මම මේ පැටකොස් වගේම තියෙන්නේ අර උත්තර තුනෙන් මොන උත්තරේ දැයි
ගොඩක් පරිස්සම් වෙන්න. පළවෙනි උත්තරේ දිහා බලන්න. මේ වගේමද වෙනසක් තියෙයිද? හා? බෝඩ් එකේ නම් ආ වෙනසක් නැහැ. නමුත් ඔයාලා මේකේ බැලුවොත් පේනවට ඔයාලට මෙතන අර ඉරි ටික මෙතනට යාවෙලා නැහැ නේද? අතර පුංචි ඩක් තියෙනව නේද? ඒ නිසා අපිට මේ උත්තරේ වෙනසක් පේනවා. දෙවෙනි උත්තරේ දිහා බලන්න. ඒක නම් හරි වගේ නේද? ඒ වුණත් දෙවෙනි උත්තරේ හරි වගේ පෙරුණා. තුන්වෙනි උත්තරේ එකම ගහලා එතනින් ඉර ගහලා යන්න. තුන්වෙනි උත්තරේ දිහා පොඩ්ඩක් බලන්න. එයාගේ වෙනසක් තියෙයිද? ඔයාලා බැලුවොත් පේනවා මෙන්න මේ ඉර වැඩි නේද? ඔය නම් අපි දන්නෝනේ මේ උත්තරේ වෙනසක් තියෙනවා. මේකේ වෙනසක් තියෙනවා. අන්න ඒ නිසා ඒ උත්තර දෙක අයින් කරලා අපි පැහැදිලිව මේ උත්තරේ ගන්න. දැන් ඔයාලට මේ උත්තරේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවායි අනිත් උත්තර දෙකේ තියෙන වෙනස අනුපාඩුව අපි දැක්කා. සමහර යාළුවෝ කරන්නේ එහෙම මේක දැක්කනම් මේකට ගැහුවා අනිත් දෙක දිහා බලන්නෙත් නැහැ. එහෙම කරන්න එපා. උත්තර තුන දිහා බලලා අයින් කරන්න පුළුවන් උත්තර දෙක අයින් කරලා ගැළපෙන උත්තරේ හරියට ගන්න ඕනේ. රයිට්? යම් දෙයක් උත්තරේ ගන්නේ ඔයද දෙවෙනි උත්තරේ නේ. දෙවෙනි උත්තරේ ගහලා තියෙනවා පුංචි අක්කක් දාගන්න නේද? රයිට්. අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. මම මේකට ඉක්මනින් කරනවා මොකද ගොඩක් වෙලාවට කරන්න ඕනේ. හතරවෙනි කාර්යක්‍රමයේටම ඔයාලා ඉතින් ටික යාකලා බලන්න. හරි නේද? මේ බැලුවම වෙන්නේවි වෙනස්කම් තියෙන තැන. මොකද්ද? පළවෙනි උත්තරේ දිහා බලමු. රයිට්. හරි වගේ පේනෝ නේද? හරිම දන්නේ නැහැ හැබැයි හරි වගේ පේනවා. නේද? හරි වගේ පේනවා. ඒ නිසා හැබැයි ඒක හරි වගේ පේනවා. අපි මොකද කරන්න ඕනේ? ඒකට ගහලා ඉන්නේ දෙවෙනි උත්තරේ දිහා පොඩ්ඩක් බලන්න. ඔයාලට පේනවා පැටව දෙවෙනි උත්තරේ අඩුවක් පේනවද? පේනවද? හොඳට කොම්බලුත් ඉන්න වෙනසක් නැහැ වගේ. හැබැයි හොඳට බැලුවොත් ඉන්නේ මෙන්න මෙතන පැටවනේ මෙතන ඉදි කැලලක් අඩුවේ නේද? ආන්න වෙනසක් නේද? ආන්න වෙනසක්. තුන්වෙනි උත්තරේ ගහන්න. වෙනසක් පේනවද? ඔයාලට පේනවා මෙන්න මෙතන මෙතන වෙනසක් පේනව නේද? අඩුයි කොටසක්. ඒ නිසා මේකේ අඩුවක් තියෙනවා මේක අඩුවක් තියෙනවා. ඒ නිසා පළවෙනි උත්තරේ ගන්න. හරි නේද? රයිට්. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පහ. හොඳට කියන්න. ක්‍රීඩා උත්සවයක් ගැන කතා කරන විට නොගැලපෙන පදය තෝරන. නොගැලපෙන එක ගැලපෙන නෙමෙයි නොගැලපෙන. ඒ උත්තර තුනම බලන්න. නිවාස ගැලපෙනවාද? චුට්ටක් හිතන්න. ජයග්‍රහණ ඔලිම්පික් බලන්න තමන්ගේ දැනුමත් එක්ක බලන්න ක්‍රීඩා උත්සවයක්. ඔය ක්‍රීඩා උත්සවයක නිවාස ගැලපෙනවක් වගේ පේනවා. ඒ ඉස්කෝලේ තියෙන නිවාසාන්තර ක්‍රීඩා. නිබැවිතේ නිවාසාන්තර කුමේ නිවාස. දෙවෙනි ජයග්‍රහණ ක්‍රීඩාව ගැන කතා කරනකොට ජයග්‍රහණය පරාජය ගැන හැමතිස්සෙම කතා කරනවා නේද? නේද? ඒ නිසා ඒ උත්තරේ හරි වගේනේ ගැලපෙනවා. ඔලිම්පික් ගැලපෙනවද? ඔව් ඔලිම්පික් ක්‍රීඩා ගැලපෙනවා. එහෙනම් උත්තර තුනම ගැලපුණා වගේ වුණත් අපිට එක උත්තරයක් තෝරගන්න වෙනවා. ක්‍රීඩා උත්සවයක් ගැන කතා කරන විට නොගැලපෙන පදේ නොගැලපෙන. මෙයා ගොඩක් ගැලපෙනවා. මෙයා ගොඩක් ගැලපෙනවා. ඒ නිසා අපි මේ උත්තරේ ගමු. පළවෙනි උත්තරේ දෙවි ගන්නවා. තර්ක කරන්න හිතන්න. දැන් එක පත්‍රයක් අවශ්‍ය වෙන්නේ හිතන්න. අන්නේද? right. ඊළඟ උත්තරේ ගන්නකොට නිවාස පළවෙනි උත්තරේ ගන්න. ඊළඟට යමු පැටවුනේ 6 වෙනි ප්‍රශ්නට යමු. අනෙක් පද සමග නොගැලපෙන පදයක් ඇති පද දෙකකින් ඉවත් අඳින්න. චතුස්තලය, සිලින්ඩරය, කනකය, කනතාවය. කපාරට වේගෙන් කියවන දෙයක් මොකද වෙන්නේ? අපිට තේරෙන්නේ එකක් නැහැ. ඒ නිසා චතුස්තලය මොකක්ද? සිලින්ඩරය මොකක්ද? තනින් යන්න ඕනේ නැහැ. කනකය, ඝනතාවය. අපිට බැලුවම පේන්නේ ධන වස්තු වල නම් නේද?
ගන්න පුළුවනි. යම් බන් දෙවෙනි උත්තරේ උතුර වයන දකුණ නැගෙනහිර මොනවද? දිශා. දිශා හතරක්. 3 චතුරස්‍රය, ත්‍රිකෝණය, වෘත්තය, සමචතුරස්‍රය. මොනවද ඒවා? එවලුගේ 60 මොනවද? 60. එහෙනම් මේකේ ගන්න වස්තු, මේකේ දිශා, මේකේ 60 බලන්න. උත්තර තුනේම අපිට එකපාරට නොගැලපෙන පදයක් අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතන උත්තරයකට ගහලා දානවා. ඒ නිසා මේ වගේ උත්තරවල ආයි පාරක් බලන්න කුංචි හරි වෙනසක් තියෙන පදයක් මේ අතර තියෙයිද කියලා ආයෙමත් චෙක් කරන්න. චතුස්කලයේ සිලින්ඩරයේ ඝනකයේ ඝනකාරී ඝන වස්තු නම් තමයි. මේක චතුරස්‍රයේ ත්‍රිකෝණයේ වෘත්තයේ සමචතුරස්‍රයේ 60 නම් තමයි. උතුර වයන දකුණ නැගෙනහිර දිශාව නම් තමයි. හැබැයි පොඩි වෙනසක් හොයාගන්න පුළුවන් දලා චූට්ටක් හිතන්න. චූට්ටක් බලන්න උතුර ප්‍රධාන දිශාව, දකුණ ප්‍රධාන දිශාව, නැගෙනහිර ප්‍රධාන දිශාව, වයන ප්‍රධාන දිශාවක් නෑ අනු දිශාව. අපි පුතේ අන්න ඒ නිසා ඒ උත්තරේට යමු නේ. වෙන උත්තරයක් නැති නිසා අපි ගමු වෙනවා. මොකද දෙවෙනි උත්තරේ ගමු නේද? එහෙනම් මේ ඉතිහාසයේ වයන වලට නෙමෙයි ඒ උත්තරේටම සම්පූර්ණ එකක් ගන්න. හරි නේද? අපි වැරදි අය හදා ගන්න ඕනේ. අපි යමු 7. මෙම සතහන අනුව මෙහි වැඩිපුර ඇත්තේ මොනවද? කලේසි, මල්ය, පෙට්ටි පහේ මල්ය, පෙට්ටි රාශියක්. එතකොට බලන්න උන සතහන දිහා. පේනවද? බෝඩ් එක නම් පැහැදිලි ගන්න පේනවද? එතකොට බලන්න පෙට්ටි රාශියක් ඇති මල් 8යි, පෙට්ටි පහේ මල් 11යි නේ. එහෙම දැක්කහම අඥාන සමහර යාළුවෝ ගන්නෙ මොකද්ද? 11 කියන නිසා පෙට්ටි පහේ මල්. ඒ උත්තරයක් තියෙන ඔවන්නේ උත්තරේ දැක්කම අපිට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. අපි හරි සතුටෙන් මේ උත්තරේට දාලා දානවා. හරිද? නෑ. ඇයි? ඔව් පෙට්ටි පහේ මල් කියන්නේ පෙට්ටි රාශියක් තියෙන මල් කියන්නේ ඒ ඔක්කොම අයිති වෙන මේ සියල්ලම අයිති වෙන ප්‍රධාන කෙනා කවුද? ඔතන පැටවුනේ. මල් ඒ නිසා වඩා හරි උත්තරේ මොකද්ද? මල්. එහෙනම් ගන්න පැටව මොකද්ද? පළවෙනි උත්තරේට යන්නේ. පළවෙනි උත්තරේට යන්නේ. 8 ගොවියාට උද සම්බන්ධතාවයෙන් හරි දීසි. මෙයාට මේක නම් මෙයාට මොකක්ද? පැටවුනේ බලන්න. මේ දෙකේ තියෙන සම්බන්ධය මොන වගේද කියලා. මේ දෙකේ තියෙන සම්බන්ධය මොන වගේද? ගොවියාට උදැල්ල. ඔබ අපි දන්නවා. ගොවියා පාවිච්චි කරන උපකරණය තමයි මොකද්ද? උදැල්ල. එනකොට උඹ කරුවා පාවිච්චි කරන උපකරණය පරිසරයේ පාලන සම්බන්ධයි මොකද්ද? වද උඹ කරුවා. අර බලන්නේ හදන කෙනානේ. එයා පාවිච්චි කරන උපකරණය තමයි සකපෝරුව. ගන්නකොට දෙවෙනි උත්තරේ අන්නේ ජනතා ගන්න. නවය සංඛ්‍යා රටා තේරුම්ගෙන හිස්තැනට සුදුසු සංඛ්‍යාව තෝරන්න තියෙනවා. හරි නේද බටවුනේ? සංඛ්‍යා රටාව තේරුම් ගන්න. මේක දිහා බලන්න, මේක දිහා බලන්න. මේකෙන් කොහොමද පුතේ මේක හැදුනේ? මේකෙන් කොහොමද මේක හැදුනේ? ඒ අනුව තමයි මේක වෙනස් වෙලා මෙතෙන්ට එන උත්තරේ අපි සොයන්නේ. එතකොට පුතේ දැන් සමහර අය රටාවලට ආසයි. සමහර යොමු වෙන්නේ රටාවලට හරීම කම්මැලි. ඒ නිසා කම්මැලි නැතුව බලන්න මේකෙන් මේක හැදෙන්නේ කොහොමද? ඉතින් මට ගොඩාක් වෙලා දැන් අර ක්ලාස් රීඩ් වගේ ගන්න බෑ. ඒ නිසා දැන් ඔයාලා කලින් කරන්නේ තියෙන ගෙදර තියෙන නිසා බලන්න. ඔයාලට පේනවද පැටවුනේ 7 6 වෙලා තියෙනවා. පේනවද? 7 6 වෙලා පේනවද? ඔව්. 7න් එකක් අඩු වෙලා 6 වුණා. ඒ බලන්න 9න් එකක් අඩු වෙලා වලුනේ 8 වුණා. නේද? ඊළඟට 5න් එකක් අඩු වෙලා නේද 4 වෙන්නේ. ඒ වගේ මේ හැම ඉලක්කමකින්ම කීය ගානේ අඩු වෙනවද? එකක් ගානේ අඩු වෙන මොකද අපි කරන්නේ? මෙතන පුතේ මේ කියන ඉලක්කම් වලින් එක ගානේ අඩු කරොතින් තමයි උත්තරේට යන්නේ නේද? එහෙනම්
5න් එකක් අඩු වුණාම 4යි 7න් එකක් අඩු වුණාම 6යි 3න් එකක් අඩු වුණාම 2යි. උත්තරේ ගන්න මොකද්ද? 462 මේ උත්තරේ ඉන්නේ පළවෙනි උත්තරේ. හැමෝටම තේරුණාද? හැම ඉලක්කමකින්ම එක ගානේ අඩු වෙලා තමයි මේක හැදෙන්නේ. එහෙනම් මෙතන උඩ වෙන්නේ මේකෙකුත් හැම ඉලක්කමකින්ම එක ගානේ අඩු කළා තමයි විශ්ලාඩන තමතුමාලා කියන්නේ. මේකෙන් එක අඩු වෙලා මේක හැදෙනවා. මේකෙන් එක අඩු වෙලා මේක හැදෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේකෙන් එක අඩු වෙලා තමයි උත්තරේට ගියා නේද? right එහෙනම් පළවෙනි උත්තරේ ගන්න. ඊළඟ උත්තරේ අපි යමු 10 වෙනි එක. ඒක ඊටත් වඩා හරිම සරල පුංචි රටාවක් තියෙන්නේ. උදාහරණ. හරි පුතේ. කොහොමද එන්නේ? 3යි 6යි කියන 9යි ඊළඟට 9ව දෙකක් තමයි 18නේ. 3යි 6යි 9යි 9ව දෙකක් 10. මේ එන්ට විතරක් ඒක කැලකිලා හරියන්නේ නැහැ. මෙතෙන් ටච් කරලා බලන්න. right? බලන්න. 2යි 5යි 7 හැදෙනවා. 7ව දෙකක් තමයි පුතේ 14 වෙනි හරියද? මෙතන 9ව දෙකක් 18 වුණා. 7ව දෙකක් 14 වුණා. එහෙනම් මොකද වෙන්නේ? 1යි 4යි 5 හැදෙන්න තියෙනවා. එහෙනම් 5 ඒවා කීයද? 5 ඒවා දෙකක් තමයි මෙතෙන් එන්නේ කියලා දෙන්නේ. 5ව දෙකක් 10 10 කියනකොට දෙවෙනි උත්තරේ. හරි නේද? හරි. සිම්පලින් ඉස්සරහට යමු. ඊළඟට තියෙන්නේ 11. පහත සඳහන් වගන්ති වල පැහැදිලි අදහසක් නැති වගන්තිය තෝරන්න. ඉතින් ඔයාලා දන්නව බඩව. ඔයාලා සමහර අය ලියන රචනාවල වෙන්නේ මේ වගන්ති වල පැහැදිලි අදහසක් නෑ. අපි කියමුවම තේරෙනවා පැහැදිලි අදහසක් නෑ. ඉතින් බලන්න පුතේ මේකේ රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක. හරිද? ශ්‍රව්‍ය දෘශ්‍ය කියන්නේ මොකක්ද? ශ්‍රව්‍ය කියන්නේ ශ්‍රව්‍ය කියන්නේ ඇහෙනවා. දෘශ්‍ය කියන්නේ පේනවා. රූපවාහිනියේ ශබ්දෙත් ඇහෙනවා. රූප පේනවා. එහෙනම් මේක ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් තමයි. එහෙනම් මේකේ පැහැදිලි අදහසක් තියෙනව නේද? ඊගාවට 1 සිට 20 දක්වා සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම 12 වාරයක් ලියවෙනවලු. හරිද ඒක? ඉතින් බලන්න ඉතින්. එකේ ඉඳලා 20 දක්වා සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම කී වාරයක් එනවද අපිට ගන්න පුළුවන් මෙතනින්? එක ගන්න පුළුවන් නේද? ආයෙමත් 2 3 4 5 ටික ගන්න බෑනේ. ආයෙත් එකේ ඉලක්කමක් හමු වෙන්නේ මොකද? 10 දී. දැන් මතක් වෙනවනේ ඔයාලට 11 එකේ ඉලක්කම් කීයද? දෙකක්. කියන්නේ ඒක සමහර අය මතක් කරනවා. එතන එක ගන්න පුළුවනි. ඊළඟට 10 ලියනකොට එතන එකේ ඉලක්කමක් තියෙනවා. ඊගාවට 11 දී එකේ ඉලක්කම් කීයද? 2යිනේ. ඊට පස්සේ ආයෙත් ගණන් කරගන්න පුළුවන් ඔයාලට 19 දක්වා එන්නේ මෙතන 1යි 2යි 3යි 4යි. ඊගාවට 12 13 එහෙම ගණන් කරන් ගියාම 19 දක්වා ඔයාලට පේනවා ඉලක්කම් 12ක් එනවා. ගණන් කරලා බලන්න. ගණන් නැති කලින් නේද? වෙන තුන්වෙනි උත්තරේ බලමු චෙක් කරලා පැටවුනේ. කෑවා යනු වර්තමාන කාල ක්‍රියා. කෑවා කිව්වම කනවද පැටවුනේ කාලකරයිද? කෑවා කිව්වම කාලා ඉවරයි. එහෙනම් ඒක වර්තමාන කාලද නැත්නම් අතීත කාලද? අත්දැක තීරණය කරමු. කෑවා. කෑවා කිව්වම පුතේ වර්තමාන නෙමෙයි මොකද? අතීතයි. එහෙනම් මොකද? පැහැදිලි අදහසක් නැති වගන්තිය මොකද්ද වෙන්නේ මේ තුන්වෙනි වගන්තිය නේද? තුන්වෙනි වගන්තිය. හරි? දැන් උත්තරේ මොකද්ද? 3. අපි යමු 12 වෙනි ප්‍රශ්නයට. 12. බලන්න දෙකෙන් බෙදූ විට දෙකක්ද තුනෙන් බෙදූ විට දෙකක්ද ඉතිරි වන සංඛ්‍යා යුගලය පිළිවෙලින් ඇති සංඛ්‍යා දෙක තෝරන්න. හරි නේද? දෙකෙන් බෙදුවාම එකක් ඉතුරු වෙන්න ඕනේ. තුනෙන් බෙදුවාම
දෙකක් ඉතුරු වන්න ඕනේ. ආන්නේ සංඛ්‍යා යුගලය හොයන පිළිවෙලින්. ඉතින් බලන්න බටවුනේ මෙයා දෙකෙන් බෙදුවම එකක් ඉතුරු වෙනවද? නෑනේ. 20 හරියටම දෙකෙන් බෙදෙනවා. ඒ නිසා මේ උත්තරේ ගන්න පුළුවන්ද? බෑ. මෙයා බලන්න 29 දෙකෙන් බෙදුවම එකක් ඉතුරු වෙනවද? කොහොමද 9 බෙදලා බැලුවත් හරි එකක් ඉතුරු වෙනවා. නිසා මෙයා ගන්න පුළුවන්. 41 ගන්න පුළුවන්ද කියලා බලන්න. 41 3ෙන් බෙදුවහම දෙකක් ඉතුරු වෙනවද? බෙදලා බලන්න. පේනවද? 39 නෙමෙයි 39 වුණාම 41 වෙලි දෙකක් ඉතුරු වෙනවා. මේ තුන්වෙනි උත්තරේ පොඩ්ඩක් බලන්න. 43 දෙකෙන් බෙදුවම එකක් ඉතුරු වෙනවද? ඔව් එකක් ඉතුරු වෙනවා. හැබැයි 36 3ෙන් බෙදුවහම දෙකක් ඉතුරු වෙනවද? දැන් බෙදලා බලන්න 36 හරියටම පුතේ 3ෙන් බෙදෙන ඕනේ ඉතුරු වෙන්නේ නැතුව. ඒ නිසා අපිට උත්තරේ ගන්න වෙන්නේ 1 නෙවෙයි 3 නෙවෙයි මොකද්ද? දෙවෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. එනකටව දෙවෙනි උත්තරේට ගහපුවා පුංචි හරියක් දාන්න අනිත් අය උත්තරේ ඉවර කරගන්න. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ හොඳින් බලන්න. නේ? වචන වෙනුවට සංකේත යොදාගෙන තියෙනවා. එනවද? වචන වෙනුවට සංකේත යොදාගෙන තියෙනවා. මේ වාර්ත තියෙන මොකද්ද පුතේ? වාර්ත තියෙන මොකද්ද? මෙන්න මේ එක සංකේත වලට ගැලපෙන වචනයක් ඇහුවොත් ඔයාලා සොයා ගන්න ඕනේ. ඒ වගේම වචනයකට ගැලපෙන සංකේතයක් ඇහුවොත් ඒකත් ඔයාලා සොයා ගන්න ඕනේ. මේව අමාරුද? නෑ පුතේ. මේක කලින් අපි මේ රටාවේ ප්‍රශ්න කරලා තියෙන නිසා මේ ඔයාලට එච්චර අමාරු වේව නෙමෙයි. හරි නේද? අපි යන බලමු ඉක්මනින්. අපි අහනවා අම්මා. අම්මා යන පදයට ගැලපෙන සංකේතය මොකක්ද? අම්මා. බලන්න උනේ ඔයා ගන්නවා මෙතන වැකියක් තියෙනවා, මෙතන වැකියක් තියෙනවා, මෙතන වැකියක් තියෙනවා, මෙතන වැකියක් පිටපටවුන පේනවා. වැකි හතරක් තියෙනවා. නේද? ඔයාලා බලන්න එහෙනම් මේ වැකි හතරේ අම්මා කියන වචනය කොහෙද තියෙන්නේ? අල්ලගන්න. අම්මා අල්ලගන්න නෙමෙයි අම්මා කියන වචනය මේ වැකිවල තියෙන තැන් ටික සොයා ගන්න. ඔයාලට පේන පළවෙනි වැකිය නම් මෙතන අම්මා කියන වචනයක් තියෙනවා. හරි? මෙතන අම්මා චෙක් කරන්න. මෙතන අම්මා නැහැ. මෙතන නැහැ. මෙතන නැහැ. එහෙනම් අපේ පැටවුනේ අම්මා කියන වචනයට ගැලපෙන සංකේතය ඔයාලට පේනොත් මෙතන තියෙන්න පුළුවන්ද? බෑ. අම්මා නැහැ. මෙතන තියෙන්න පුළුවන්ද? බෑ. මෙතන තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් අම්මා කියන සංකේතය තියෙන්න ඕනේ මේ පේළිය විතරයි. ඔයාලා ලේසි මේව කරන එක. ඔයාලා පළවෙනි උත්තරය අරන් බලන්න මෙන්න මේ සංකේතය. මේ සංකේතය. හැබැයි තියෙන්න ඕනේ පුතේ මේ පේළිය විතරයි. ගන්න පුළුවන්ද මෙයා? බලන්න මෙතන තියෙනවා. ගන්න පුළුවන්. මෙතන තියනවද? ඔව් තියෙනවා. එහෙනම් අපිට යාව ගන්න පුළුවන්ද? බෑ. අම්මා කියන වචනයන් මෙතන නෑ. ඒ නිසා මේක නම් ඒකෙන් තියෙන විදිහක් නෑ. එහෙනම් අපිට අගාල මොකද කරන්නේ? මේ උත්තරේ නෙවෙයි. බලමු දෙවෙනි උත්තරේ. මෙයා මෙතන තියනවද? ඔව් තියෙනවා. මෙතන තියනවද? නැහැ. මෙතන තියනවද? නැහැ. මෙතන තියනවද? නැහැ. ඒ නිසා මේක තියෙන්නේ මෙතන විතරක් නිසා අම්මාට ඒක ගැලපෙන්න ඕනේ. හැබැයි වැටුනේ මේකත් පොඩ්ඩක් බලන්න. එයා මෙතන තියෙයිද? ඔව්. මෙතන තියෙයිද? ඔව්. මෙතන තියෙන නිසා ඒ උත්තරේ ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. එහෙනම් අම්මාට ගැලපෙන්නේ මෙන්න මේ දෙවෙනි උත්තරේ. තේරුණාද? තේරුණාද නැත්නම් මේ පොල් එකක් අරගෙන ආයෙමත් අහන්න. එයාට වෙනම කියලා දෙන්න ඕනේ. හරි පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ සංකේතයෙන් දැක්කට අර ක්‍රමෙමයි දැන් ඉච්චර වෙලා ගන්න නැහැ. ඉක්මනින් කරනවා. ගාලා ගන්න මේ සංකේතය තියෙන්නේ මොන පේලිවලද? මේ පේලියේ මේක නෑ. දෙයි ඉතලේ මෙහාට. ඒක ඉතලේ මෙහාට. right මෙතන නෑ. මෙතන නෑ. මෙතන තියෙනවා. දෙමෙ මෙතන තියෙනවා. එහෙනම් ඔයාලට තේරුම් ගන්න මේ සංකේතය මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එහෙනම්
මෙයාට ගැළපෙන වචනය කොහෙද තියෙන්න ඕනේ? මේ පේළියේ තියෙන්න ඕනේ සහ මේ පේළියේ තියෙන්න ඕනේ. එහෙනම් අන්න හොයාගන්න ඒ පේළි දෙකේම තියෙන හැබැයි මෙහෙටයි මොනවා කියන්න බෑ. එහෙම වචනයක් තියෙයිද? පළවෙනි වචනේ ගන්න කඩයට. මෙතන තියෙනවා මෙතන නැහැ. ගන්න පුළුවන්ද? බෑ. දුවයි. මෙතන තියෙනවා මෙතනක් තියෙනවා. ගන්න පුළුවන්ද? පුළුවන් වෙයි. බලමු ටික. නංගි. මෙතන තියෙනවද? නැහැ. මෙතන තියෙනවද? තියෙනවා. හැබැයි මෙතන නැති නිසා එයාව ගන්න බෑ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? දුවයි කියන වචනය වලට දුවයි කියන වචනය මේකේ දෙකේ තියෙනවා. මෙතනක් නැහැ. මෙතනක් නැහැ නිසා අපි ඒ උත්තරේ ගන්නේ නම් මොකද්ද? 15 වෙනි ප්‍රශ්නෙට කඩවුනේ උත්තරේ මොකද්ද? දෙවෙනි උත්තරේ හදාගන්න වැරදි අය අකල හදාගන්න. ඊගොල්ලෝ ඉක්මනින් යන්නේ 16 වෙනි ප්‍රශ්නයට බලාගන්න මෙයා ඉන්නේ මේ සංකේතේ තේරුම අන්න මම ගොඩාක් වෙලා මම ගන්න නැහැ ඉස්සෙල්ලා වගේ වේගෙන් කරනවා. අටහතාසන්න මේ සංකේතයේ තියෙන්නේ මොන පේළිවලද? මේ සංකේතයේ තියෙන්නේ මොන පේළිවලද? ඔහොම ඒ බලාගන්න තගාවල මේ සංකේතයේ තියෙන මොන පේළිවලද? මෙතන නැහැ. මෙතන නැහැ. මෙතන නැහැ. මෙතන තියෙනවා. මෙන්න මෙතන විතරයි තියෙන්නේ. තගාවල ගන්න මේ උත්තර වලින් මේ පේළියේ විතරක් තියෙන අනිත් පේළි වල නැති වචනයක් පාසලට තියෙනවද? නැහැ. කඩයට තියෙනවද? මෙතන නැහැ. කැලයට තියෙනවද? ඔය මෙතන තියෙනවා. එහෙනම් කැලයට කියන වචනේ මෙතන තියෙනවා. මේ එක තැනකවත් චෙක් කරලා බලන්න ඕනේ බලන්න. නැහැ ඒ නිසා මොකද ගන්න වෙන්නේ අපිට? කැලයට. තුන්වෙනි උත්තරේනේ වැරදි අයට අහලා. හරි? හරි. අපි යමු ඊගාවට 17 නේ. 17 පොඩේ රකාවේ ප්‍රශ්න ඉවරයි. 17 නේ. කූ හතරක ගණක රාමුවක් හා ගණක 14ක් සුගත් ළඟ ඇත. ගණක සියල්ලම යොදා ගනිමින් සුගත සෑදිය හැකි විශාලම සංඛ්‍යාව හරියි. හරි නේද? හරි. බලපටව කූ හතරක ගණක රාමුවක් මම ගන්න දෙන්නම්. හරි නේද? කූ හතර අටගාවක් ගන්න මොකද? 10 වනේ 100 10 කියන. මොනේ දෙන්නේ? right. බලන්න පැටවුනේ අපේ ළඟ තියෙනවා ගණක කීයක්ද? 14ක්. ඔයාලා හොඳටම දන්නවා පුතේ මේ ගණකයක අගය මේ අපි සම්බන්ධ කරන ස්ථානය අනුව ඒ ස්ථානීය අගය වෙනස් වෙද්දී මෙයාලගේ අගය වෙනස් වෙනවා. ඉතින් මෙයාලට ලොකුම අගයක් ලැබෙන්නේ මොන පේළියේ කියොත්ද? ඕකේ මොකද? මෙතෙන් දෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මේ 14න් එයි මේ 10 වෙනේ මෙතෙන් ටිකක් දානවා කියන්නේ අගේ කීයක්ද? කීයක්ද? 10. හැබැයි ඒක මෙතන දැම්මොත් අගේ කීයක්ද? කීයක්ද? 100යි. මෙතන දැම්මොත් 10යි. මෙතන දැම්මොත් 1යි. ඒ නිසා මොකද කරන්නේ? මේ 14න් වැඩිම ගාණක් මෙතෙන්ට දානවා. හැබැයි 14 දාන්න පුළුවන්ද? සමහර අය එහෙම කරන්නේ. එහෙම පුළුවන්ද? එහෙම දාන්න බෑනේ මෙතන දාන්න වැඩිම ගාණ කීයද? කීයද? ඔව් මේ 14න් මෙතන දාන්න පුළුවන් 10ක් නෙවෙයි කීයද? 9ක්. ඒ නිසා මේන් අපි 9ක් මෙතෙන්ට දාගන්න. 9ක් මෙතෙන්ට දැම්මම ඒ ටිකගේ කීයක් එනවද? කීයක් එනවද? 10ේම 9ක් කියන්නේ කීයක්ද? කීයද? 9000ක් එනව නේද? නේද? ඊළඟට දැන් හොඳට බලන්න මේ 14න් අපි 9ක් මෙතෙන්ට ගත්තා. කීයක් ඉතුරුයිද? ඔය 14න් 9ක් කරාම කීයද? 5යි. මොකද කරන්නේ? මේ 5ම මේක දාන්න පුළුවන්. පුළුවන් මේක 9ක් දාන්න පුළුවන් නිසා අපි මේ 5ම මේකට දාගත්තම
එතන අගේ කීයක් එනවද? කීයද? 100 පහක් කීයද? 500යි. එහෙනම් අපේ උත්තරේ වෙන්නේ කීයද? කීයද? 9500යි කීයද? මෙන්න මේ උත්තරේ තමයි එන්නේ. දැන් ඔයාලට පේනවා මේ මෙතන 9500 එකක් තියෙනවා. ගොඩක් අය ඒක ගන්න ඇති. අපි ඇයි පැටව එක වැරදි? 9500 එක හදන්න පුළුවන්ද? ගණක 14කින්. බෑ. මෙතන කීයක් ඕනද? මේ 54යි 15ක නිසා මෙයාම ගන්න. මේ උත්තරේ මොකද්ද? දෙවෙනි උත්තරේ. උමනින් හදාගෙන අපි යමු 18 වෙනි ප්‍රශ්නය. ඒ කරේ මොකද්ද දෙවෙනි එක? right. ඒක බලා ගන්න. අගය සමාන නෝට්ටු දෙකක් හා අගය සමාන කාසි දෙකක් භාවිත කරමින් දිය හැකි උපරිම මුදල කොපමණද? අගය සමාන නෝට්ටු දෙකකුයි අගය සමාන කාර්ය දෙකකින් ගන්න. දෙක මාසෙන් දැන ප්‍රශ්නේ උත්තර ටික බලන්නේ. මේක කියන කාර්ය විශාල කියවනම අපි යාල කියන්නේ 10020 හොඳේ 2020 ඒකේ 1020 ඉතින් අපිට මතක් වෙන්න ඕනේ පැටවුනේ අපි දැනට පාවිච්චි කරන නෝට්ටු මොනවද කාසි මොනවද ඒවයින් ලොකුම ඒවා මොනවද කියලා එක එක්කෙනාට වෙන වෙනම මතක් වෙන්න ඕනේ. මතක් වෙන්නේ නැත්නම් මේක කරන්න බෑ. අගේ සමාන නෝට්ටු දෙකක් තියෙනවා. අගේ සමාන කාසි දෙකක් තියෙනවා. ඒ දෙක යොදාගෙන හදන්න පුළුවන් ලොකුම මුදල අහන්න. අර නේද? right. එහෙනම් බලන්නකෝ අපිට තියෙන ලොකුම නෝට්ටුව මොකද්ද? 5000 නේ. එහෙනම් 5000 නෝට්ටු දෙකක් ගත්තා නම් කීයක් ඇදෙනවද? 10000ක් ඇදෙනවා. 5000 නෝට්ටු දෙකක් ගත්තා නම් 5000යි 10000යි දන්න ඕනේ නේ. 10000. ඊළඟට කාසි වලින් ගන්න ලොකුම කාසිය මොකද්ද? 10 කාසි. එතන 10 කාසි දෙකක් ගත්තොත් එතනින් රුපියල් කීයක් හැදෙනවද? 10යි 20යි. අපිට හදන්න පුළුවන් ලොකුම ගාන තමයි 5000 එකකින් 10000යි. අතනින් රුපියල් 20යි 10000 20 එහෙම උත්තරයක් දෙන අපිට ගන්න පුළුවන්. තියෙනවද? ඔව් එහෙනම් පළවෙනි උත්තරේ ගන්න පුළුවන් නේද? පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඔයාලට අමාරුවක් තියෙන්නේ. 10000 වගේ තාපාරක් ගන්නද නැහැ. නමුත් ඉතින් 5000 එකම දෙකක් එකතු කරාම 10000 කියන එක නේ. අපි දන්නවා. ඔයාලා තාපලයි පර්සන් කියනෝනේ 5000 නෝට්ටු ඒ නිසා අපි ඔබ දන්න දෙයක් නේද? හරි අපේ පැටවුනේ අපි ගාඩි යමු 10. මෙහි දැක්වෙන්නේ එක මත එක තැබූ ත්‍රිකෝණ 9කි. ත්‍රිකෝණ සියල්ලම මේ දැක්වෙන ආකාරයට සිදුරු කර ඇත. මේ අනුව ත්‍රිකෝණ කීයද? ඔය තියෙන කාඩ්බෝඩ් කෑලි එකක් තියෙනවා. මේව පැටවුනේ ඒක කාඩ්බෝඩ් කෑල්ලක තියෙන සිදුරු කීයක්ද? 3ක්. හරි ලේසි. මේ වගේ කාඩ්බෝඩ් කෑලි ත්‍රිකෝණාකාර කාඩ්බෝඩ් කෑලි කීයද? 9ක් එක උඩ එක තිබ්බොතින් සිදුරු කීයක් එනවද? 1ක 3යි. 3 ඒවා කීයද? 3 ඒවා 9ක්. නේ? 3 ඒවා 9ක් කියන තුන් වරක් නෙමෙයි දන්නවද? ඔය කීයද? 27යි චක්‍රේ අනුපාත කියනද? මේ නිකන් ඉන්න කාලේ පාඩම් කරගන්න ඕනේ. හරි නේද? එහෙනම් නම්බර 27යි. අපි යමු 20 පහත සඳහන් රූප මුණ බලන කණ්ණාඩියකින් බැලුවාම පේන ආකාරය අහන්නේ වලකට දාන්න පැටවුනේ කණ්ණාඩියකින් බැලුවම මොකද්ද සිද්ධ වෙන වෙනස? මොකක්ද සිද්ධ වෙන වෙනස? උඩයට නෙමෙයි මොකද්ද? වම දකුණ මාරු නම් බැදින් මෙහෙම ඉලා ගියාම මොකෝ වෙන්න ඕනේ? මේ ගේ හැදේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඇයි ගේ හැදේ වෙනස් වෙන්නේ නැත්තේ? ඔයාලා මේක පැටවුනේ ගේ මැදින් මෙහෙම ඉලා ගියාම අපි ඒෙන් දෙපැත්ත හරියට සමානයි නේද? මුළු ගේ ගත්තම. ඒ නිසා ගේ හැඩය වෙනස් වෙන්නේ නෑ. ඒක සමමිතිකයි. නමුත් වෙනස් වෙන්නේ මොකක්ද එහෙනම්? මෙයා මෙතෙන් දෙන්න ඕනේ. මෙයා මේ පැත්තට යන්න ඕනේ. ආන්නේ දෙක වම දකුණ මාරුවාම එහෙම තියෙන උත්තරේ මොකද්ද පැටව? මොකද්ද? මෙයාගේ මාරු වෙලා නැහැ. මෙයා ආන්නේ වලට මෙයාගේ මේ මාරු වෙලා තියෙන නිසා අපිට උත්තරේ ගන්න පුළුවන් මෙයා. තුන්වෙනි උත්තරේ මොකක්ද තියෙන්නේ?
උඩයට මාරු වෙලානේ. එහෙම වෙන්නේ කොහොමින් බැලුවොත් මතක් කරගන්න. මෙයාගේ උඩයට මාරු වෙන්නේ. මොකෙන්ද? කන්නාඩියකින් නෙමෙයි සිදුරු කැමරාවකින්. මේ සිදුරු කැමරාවකින් බැලුවොත් මේව වෙන්නේ. උත්තරේ මොකක්ද? දෙක හදාගත්තක් ගාලා. හරිද? අපි දැන් ප්‍රශ්න 20ක් කතා කරා මාසිද? අපි අර වෙලාව දෙයිති කරගන්න ඕන නිසා එක දිගට මම පේපරේ සාකච්ඡා කරගෙන යනවා. ඔයාලට මාසි නම් පුළුවන් මොකද්ද? සාකච්ඡා බලන වෙලාවට පොඩ්ඩක් ඕෆ් කරලා තියලා ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න 20 ඊගාවට බලන්න ඔයාලට මහන්සි නම් ති මහන්සි වෙන තරම් වැඩක් කරන්නේ නේ. මම එක දිගට කතන්දර කියන්නේ නැතුව අද කරන්නේ දිගට කරගෙන යන කමක් නෑ නේද? ඔව්. බලන්න පහත සඳහන් රූප ඒ ඉස්සෙල් උපදේශයමයි මේකෙත් ඉතින් අර වගේම වම දකුණ මාරු කරනකො වෙන්න ඕනේ. මෙයා මෙතෙන්ට යනවා, මෙයා මෙතෙන්ට එනවා, මෙයා නහය එකක් මාරු වෙන්න ඕනේ. දෙපැත්ත මාරු මේ කියන්නේ මෙහාට යනවා. හැබැයි අට මෙතන ත්‍රිකෝණාකාරයක මාරු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම තියෙන්නේ කීවෙනි උත්තරේද? කියන උත්තරේද? මොකද බලන්නේ? පළවෙනි උත්තරේ හරියද? ඔව්. මේ රවුම් දෙන්න ගිහිල්ලා ඔකෝ දෙන්න ඇවිල්ලා හරි මේක මෙහෙම දෙක මේක ඇවිල්ලා එකක් ගැලපෙනවා. ඒක උත්තරේ ගන්න වෙන්නේ අපිට එක. රයිට්? අනිත් ඒ වෙනස්කම් පේනෝ නේද? පේනෝ නේද? මෙයාගේ වෙනස්කම් නැහැ. නේද? තුන්වෙනි උත්තරේ මොකක්ද කියන්නේ? ඔයගොල්ලෝ මේක මාරු වෙලා නැහැ නේද? ඒ නිසා උත්තරේ ගන්න එක. රයිට්. අපි යමු ඊගාවට 22 ආදේශනයක් දිනේ බලන්න. මෙන්න මේ ඉලක්කම් වෙනුවට මේ සංකේත යොදාගෙන තියෙනවා. ඉතින් පුතේ ඔයාලට මේ සිස් මේ දාන්න ගොඩක් මේ ස්කාර් නිසා බැලුම් උත්තරේ ගන්නත් ඔයාලට පුළුවනි. නේද? එහෙම නැත්නම් අපිට පුළුවන් පුතේ මෙහෙම කරන්න. එක්ක මේ සංකේත ළඟින් මේ ඉලක්කම් ටික ලියා ගන්න. එක්ක ඉලක්කම් ළඟින් මේ සංකේත ටික ලියා ගන්නකොට ලේසි මෙතන ලියන්න. ලොකු වෙන්නේ මෙතනනේ. එහෙනම් මම මෙහාට කියද ලියන්නේ රවුම වෙනුවට 6 පොඩ්ඩක් ලියා ගන්න. මෙහා වෙනුවට 5, මෙහා වෙනුවට 4, මෙහා වෙනුවට තිතේමයි නේ. මෙහා වෙනුවට 6, මෙහා වෙනුවට කීයද? 5. ආන්දම වාල්ට පේනවා පැටවුනේ බැලුවාම හැම සංකේතයක් ගාවම එයාට ගැලපෙන ඉලක්කම තියෙනවා. දැන් ඉතින් අහන දෙයකට උත්තර එතනින් තෝරලා ගන්න අපෙන් අහන්නේ මෙන්න මෙයාට 665යි 745 සංකේත වලින් ලියන්නේ කොහොමද කරලා ගන්න 6ට ගැලපෙන සංකේතය මොකක්ද? මොනවද වෙන්නේ? හවුද? රාවු වෙන පැටවු. 6 වෙනුවට රාවු 6 වෙනුවට රාවු කතා කරන්න 5 වෙනුවට මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණය එන්නේ. එහෙනම් 5 වෙනුවට ත්‍රිකෝණය ටික දිරුවා 4 වෙනුවට. එදී පොඩ්ඩේ 4 වෙනුවට මේ පොඩ්ඩ දැම්මා. 5 අපි කලින් උත්තරුණා මොකද්ද? ත්‍රිකෝණ බලන්න. එහෙම තියෙන්නේ කීවෙනි උත්තරේද? එහෙම තියෙන්නේ කීවෙනි උත්තරේද උදේ? දෙවෙනි උත්තරේනේ. එනකට උදේ උත්තරේ හදාගන්න. ඒක ලේසි. හැමෝගෙම හරියට නේද? හැමෝගෙම හරියට දෙවෙනි උත්තරේ හදාගන්න වෙනවා නම් දැන් අපි 23 මේක කලින් ගොඩක් වාර ගානක් කරලා තියෙනවා කියන්නේ පෙරේදා ජනවාරි 9 නම් අනිද්දා කවදාද? තව පෙරේදා ජනවාරි 9 නම් අනිද්දා කවදාද? එතන බලන්න අපි අර ලියාගත්ත නේද මෙහෙම අද ඉඳලා ඉදිරියටනේ අද පද හෙට වද අනිද්දා අද හෙට අනිද්දා යනකට ආපස්සට අද ඉඳලා ආපස්සට ගියාම අද කලින් දවස අද ඊයේ ඊට කලින් දවස මොකද්ද? පෙරේදානේ. අද ඊයේ පෙරේදා. මේ ටිකේ අවශ්‍ය වෙන්නේ අපිට කියනවා පෙරේදා ජනවාරි 9. මේක ලියාගත්තනේ අද ඉඳලා ඉදිරියට මෙහෙම ලියාගෙන ගියා. ආපස්සට මෙහෙම ලියාගෙන ගියා. අපිට දැන් දීපු තොරතුර මෙතන දෙලියා ගන්න මොකක්ද වෙන්නේ? පෙරේදා කවද්ද?
ජනවාරි 9. එහෙනම් පෙරේදා ගාවින් ලියාගන්න මොකද්ද? ජනවාරි 9. හරිද? අපි අහන්න මොකද්ද? අනිද්දා. එහෙනම් මොකද කරන්නේ? මෙතන ඉඳලා දවසින් දවස දිනයෙන් දිනය ඉස්සරහට යන්න. බලන්න මේ ජනවාරි 9 එහෙනම් මේ කවද්ද? 10 මේ 11 මේ 12 මේ 13 හරිද? හරිද? එන උත්තරේ මොකද පුතේ? මෙන්න අනිද්දා කවද්ද? 13 වෙනිදා. 13 වෙනිදා හරිද? තුන්වෙනි උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. වැරදි අය ඉන්නවා නම් ඉක්මනින් හදා ගන්න පුතේ. හරි. ඔය එන පොඩේ මතකලා අපි අනෝ පැටවුනේ ගාවට 24 වම්පස රූපයෙන් දැක්වෙන දේ වෙනුවට යොදාගත හැකි දේ දැක්වෙන රූපය යටින් ඉරකල් මේක වෙනුවට මේකට කියන්නේ පුතේ ආදේශනය කියලා. ඔයාලට වචනේ තේරෙන්නේ නැහැ. මේක වෙනුවට දැන් මේ කියන මොකද්ද? සපත්තු දෙක. අනේ සපත්තු දෙක වෙනුවට මේ තියෙන මොකද්ද? මේස් දෙකක් දාගෙන යන්න පුළුවන්. සපත්තු දෙක වෙනුවට සෙනෙප්පු දෙකක් දාගෙන යන්න පුළුවන්. සපත්තු දෙකක් වෙනුවට කුප්පියක් දාගෙන යන්න පුළුවන්. මේ සම්බන්ධ බලන්න මේ වෙනුවට මොකද්ද මේ පාවිච්චි කරන්න පුළුවන්. ඔව් අපිට ගන්න වෙනකට උනේ මොකද්ද? සපත්තු නැත්නම් සෙනෙප්පු දෙකක් දාගෙන යන්න පුළුවන්. එන උත්තරේ මේ වෙනුවට පාවිච්චි කරන දෙයක් තමයි මොකද්ද? මේකනේ උත්තරේ ගන්න දෙක. අපි යමු 25 කාර්යක. අන්න පොඩි අවුලක් එනවා නේද? දැන් මේ වෙනුවට මොකද කාර්යකිනුත් ගමනක් යන්න පුළුවන්, බයිසිකලෙනුත් යන්න පුළුවන්, බස් එකකිනුත් යන්න පුළුවන්, මේ වෑන් එකක්ද? වෑන් එකකිනුත් යන්න පුළුවන්. තුනෙන්ම ඒ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මොකද උත්තරේ? වඩා සමාන එක ගන්න. කොහොමද ගන්න වෙන්නේ? ඔය බයිසිකලේ නෙවෙයි මොකද? බස් එක නෙවෙයි අපිට ගන්න පුළුවන්. මොකද තුන්වෙනි උත්තරේ මොකද? වෑන් එක ගන්න පුළුවන්. එහෙනම් කාර්යකින් යනෝ වෙනුවට ඕනනම් වෑන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බස් එකෙන් යන්න පුළුවන් වුණාට මේ වැඩේම මේ විදියටම වෙන්නේ නැහැ. බයිසිකලෙන් යන්න පුළුවන් වුණාට මේ විදියටම වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගමු මොකද්ද? මොකද්ද? තුන්වෙනි උත්තරේ ගමු. වෑන් එක වඩා ගැළපෙන්නේ. වඩා ගැළපෙනවා. අපි යමු තුන්වෙනි උත්තරේ ගහන්න 26 නම් රූපය තුල දක්නට නොලැබෙන දේ තෝරා යටින් ඉරගෙන මේ කියන්නේ ලාම්පුවක් නේද වලට කරන්නේ මේක නේද උපිලාම්පුවක් කියලා කියන්නේ. අපි ඒ කාලේ පොඩි කාලේ අපේ ගම්වල තිබුණ මේ වගේ ලාම්පු ඔයාලා දැකලා හැමේවා නේද? එතකොට මේකට වඩාම රූපය තුල දක්නට ලැබෙනද නොලැබෙනද අනිතා වැදගත් නේද මේ? තා වැදගත් ලැබෙන නෙමෙයි නොලැබෙන. එහෙනම් උණුසුම දැල්ල හැඩය. මොකක්ද අපිට උත්තරේට ගන්න වෙන්නේ? රූපය තුල දක්නට ලැබෙනද නොලැබෙනද? දක්නට ලැබෙනද නොලැබෙනද? දකින්න ලැබෙන. එහෙනම් බලන්න පුතේ මේකේ රූපය තුල දක්නට නොලැබෙන. උණුසුම දකින්න ලැබෙනවද? දැල්ල දකින්න ලැබෙනවද? හැඩයක් තියෙනවද? මේ අහන මොකද්ද? ඇහෙන් දකින්න නොලැබෙන එක අහන්නේ. ඔයාලට මේ දැල්ල කියන එක පැටවුනේ ඇහැට පේනවද මේ කියන දැල්ල? පේනව ඇහැට. හැඩය. ඒත් මේ දිහා බලන තුනෙත් මේ දිහා බලන මොකක් හැඩයක් පේනවා අපිට. මොකක් හැඩයක් පේනවා. ඒත් මේ පළවෙනි උත්තරේ උණුසුම. උණුසුම කියන එක පුතේ අපිට දකින්න පුළුවන්ද? උණුසුම දකින්න පුළුවන්ද? මේ ළමයා මේ කිට්ටුවට අත ලං කරනොත් එහෙම අපිට උණුසුම දැනෙනවා. හැබැයි ඇස් දෙකට එතන හරිය උණුසුමයි කියන මෙතන ඉඳන් අපිට කියන්න පුළුවන්. අපිට අන්න එහෙම කියන්න බෑ.
ඒ නිසා උණුසුම කියන එක මෙතන ඔයාලට ඇහැට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ලංගුණුවකින් දැනෙනවා. ආනේ නිසා අපි ගමු මොකද්ද? මෙයා දකින්න පුළුවන්. මෙයා දකින්න පුළුවන්. මෙයාව දකින්න බෑ. දැනෙනවා. දවල් දෙවියන්ට බැස්සම අපිට උණුසුම දකින්න පුළුවන්ද? ආලෝකය නම් පේනවා උණුසුම ඇඟට දැනෙනවා. දාඩිය බේරනකොට උණුසුම කියලා අපිට දැනෙනවා. ඒ නිසා අපි ගමු පළවෙනි උත්තරේ නේද? පළවෙනි උත්තරේ ගන්න. තේරුණාද නේද? right. ඊගොල්ලන්ට හන්නේ රූපය තුල දක්ුණට නොලැබෙන දේ තෝරා යටින් ඉරක් අනිත් දක්ුණට නොලැබෙන දේ. මේ ගෙඩිය ඔයාලට පේනවද? ඔය ගෙඩිය පේනවා. ගෙඩිය හැඩය පේනවද? ඔය මේ වගේ හැඩයක් පේනවා. ගෙඩිය රසය පේනවද? ඒ රසය පේන්නේ. රසය බලන්න නම් අපි ඒක මොකක්ද කරන්න ඕනේ? ගෙදර ගිහිල්ලා කියලා කනකොට තමයි අපිට රසය නම් දැනෙන්නේ. පේන්නේ දැනෙනවනේ. සමහර අය මේ වගේ එළවලු වර්ග කන්න ඉච්චරම ආසද නැද්ද? චර්ම ආස නැනේ. තාම පෝෂ්‍යදායක එළවලු වගේ නිසා මේක තමයි කන්න ඕනේ. හරිනේ? හරි නේද? දැන් උත්තරේ ගන්න මොකද පැටව? දකින්න නොලැබෙන දේ ගන්න මොකද්ද? රසය. අපි යමු 28. මුලින් දැක්වෙන වචනයට වඩාත්ම ගැළපෙන රූපය තෝරන්න. ලේසිද? කපනවා. මෙයා මොකද්ද? මිත්‍යා කපනවද? නැහැ. මෙයා කපුරක් කපනවද? ඔව් එහෙනම් මෙයාව ගන්න පුළුවන්. මෙයාව බ්‍රෙන්ඩ් එකක් මේ අඹරුම් යන්ත්‍රයක් හැබැයි යාන්නේ නේ. එයාගේ නම්බරනවා මෙයාගේ කපනවා ගන්න උත්තරේ මොකද කඩාවු? දෙවෙනි උත්තරේ මේ දවස්වල නම් මේ පාවිච්චි කරලා කපනවා මොනවද? මේ සව් කඩදාසියම කපලා සක්කුවෙම හදමුනේ. right අපි යන්නේ එහෙනම් උත්තරේ දෙක පාවෙනවා. අන්න බලන්න මේ කාලෙට ගැලපෙන උත්තරයක් නේද? පාවෙනවා. හැමෝම වගේ උන්න බැලුවොතින් පේනවනේ මොනවද? සරුංගල් පාවි කියන එකට ගන්න වෙන්නේ මොකද්ද? වඩා ගැලපෙනවා. මෙයා අහසිලාට මෙයත් අහසිකමත් කරාට පාවෙනවා කියන වචනේත් එක්ක අටවුනේ වඩා ගැලපෙනු කවුද? මෙයා. හරි නේද? right. යමු අපි 30. ගුරුතුමා රෝහල වෙත යයි. උකට උපදේශය කියවන්න. ගුරුතුමා රෝහල වෙත යයි. මෙම වගන්තිය වඩාත් නිවැරදි වීම සඳහා වෙනස් කළ යුතු ආකාරයක් වන්නේද නොවන්නේද? වන්නේ නෙවෙයි අපි පැටවුනේ මොකක්ද? නොවන්නේ. මොකද්ද? නොවන්නේ. එහෙනම් අයිතියවන් මේ වාක්‍යයක් තියෙනවා. මෙම වගන්තිය වඩාත් නිවැරදි වීම සඳහා වෙනස් කළ යුතු ආකාරයක් වන දේ නෙමේ නොවන උත්තරේ අහන්න බලන්න. ගුරුතුමා වෙනුවට වෛද්‍යවරයා යන වචනය දැමිය යුතුය. බලන්න පැටවුනේ නම් ගුරුතුමා වෙනුවට වෛද්‍යවරයා දාලා බලන්න. දාලා බලන්න. වෛද්‍ය කියන වෛද්‍යවරයා රෝහල වෙත යයි. එළබෙනවද? ඔය වෛද්‍යවරු රෝහලට යනවා ගැලපෙනවා. එහෙනම් මෙයා උත්තරේ හැටියට ගන්න බෑ. දෙවෙනි උත්තරේ බලන්න. රෝහල වෙනුවට පාසල යන වචනය දාලා බලන්න ඉතින්. කියවන්න. ගුරුතුමා රෝහලට නෙමෙයි මොකද්ද? පාසල වෙත යයි. ගැලපෙනවද? ඔය ගුරුතුමා යන්නේ ඉතින් පාසලට තමයි. නේ? right. එහෙනම් ඒකත් ගැලපෙනවා. තුන බලන්න. යයි යන පදය වෙනුවට යති යන වචනය යෙදිය යුතුයි. යයි වෙනුවට යති. බලන්න. ගුරුතුමා රෝහල වෙත යති. ගැලපෙනවද? නෑ. ඒ නිසා අපිට ගන්න වෙන උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. හරි බලන්න. තුන්වෙනි උත්තරේ ගන්න. අපි වේගෙන් ඉස්සරහට යමු. කියවන්න. ත්‍රිරෝද රථ දෙකක් මෝටර් රථ හතරක ඇති රෝද සංඛ්‍යාවට සමාන රෝද සංඛ්‍යාවක් ඇති යතුරු පැති ගාන කීයද? අපි ඉස්සෙල්ලා හොයාගමු පැටවුනේ. ත්‍රිරෝද රථ දෙකක් තියෙනවා. රෝද කීයක්ද? ත්‍රිරෝද රථ දෙකේ රෝද කීයක්ද? නේ?
තුනේව දෙකක් 6යි නේද? මෝටර් රථ 4ක්. එක මෝටර් රථයක රෝද කීයද? 4යි. 4 වරක් 4 කීයද? 16යි. එහෙනම් ඒ රෝද සංඛ්‍යා එකතු කරාම කීයක්ද? 6යි 6යි 12න් දෙකයි කීයද? රෝද 22ක් තියෙනවා බලන්න. රෝද 22ක් තියෙන්නේ යතුරු පැටි. ඒක මෝටර් සයිකල් නම් කීයකටද? ඔය එක මෝටර් සයිකලයක තියෙන රෝද දෙකක් නිසා මොකද වෙන්නේ? අපිට උත්තරේ ගන්න මොකද්ද? 22 දෙකෙන් බෙදුවොත් කීයද? 11යි නේ. නම් මෝටර් සයිකල් 11ක් තමයි රෝද 22ක් තියෙන්නේ. උත්තරේ දෙවෙනි එක ඒකත් DC එකක් නේද? හරි. අකුරු තුනක් පමණක් ගෙන ලියා ඇති වචනය තෝරන්න. DC නේද? ගණන් කරලා බලන්න. වයන්න එක, වයන්න, දුයන්න, මයන්න. අකුරු කීයක් තියෙනවද? තුනයි නේ. ව තියෙනවා, ඊළඟට ම තියෙනවා, ඊළඟට දුවරු දෙකක් තියෙනවා. මේක කියන්නේ අකුරු තුනකින් තමයි මේ වචනය හැදිලා තියෙන්නේ. හරි. මෙතන නෑ අකුරු කීපයක් තියෙනවා, පහක් තියෙනවානේ. එක එක අකුරු තියෙන සමාන අකුරු නෑ මේක. මේකෙත් තමයි අකුරු තුනකින් මේ අකුරු වර්ග 4කින් හැදිලා තියෙන නිසා උත්තරේ ගන්න බෑ. මොකද්ද? ඒකට පළවෙනි උත්තරේ ගන්න. හරිද? පළවෙනි උත්තරේ. හරිද? මෙන්න මේ රටාව තියෙන්නේ සංඛ්‍යා වලින් නෙමෙයි. රටාව කියන්නේ මොකද? රූප වලින් බලන්න. මේ රූපය බලාගෙන ගියහම රටාවක් ඔයාලට පේනවා. ඔයාලා කලින් දකින්නේ මොකක්ද? මෙයාට පාද කීයක්ද? පැටි කීයක්ද? 6ක් තියෙනවයි කියලා පේනව නේද? මෙයාට 1 2 3 4 5 යාට 5යි. මෙයාට 1 2 3 4 එයාට 4යි. එන උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? පාද 6 පාද 5 4. එහෙනම් මෙතන කීයද ගන්න වෙන්නේ පුතේ පාද? කීයද? 3යි. එහෙනම් පාද 3ක් කියන එකක් හොයාගන්න මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණය. එන උත්තරේ කීයද? දෙවෙනි උත්තරේ. තක්කාලා ගන්න. අදන් දෙයක් නෑ මම හරිනේ. ඒක දෙසිනේ. ඒක රටා තේරුම් ගන්න මේක ඉඳලා බලන්න මොකද්ද වෙච්ච වෙනස? මෙතෙන්ට යද්දී මෙතන බලන්න මේක කොහොම වෙනස් වෙලාද? මෙතෙන්ට ගියේ මෙතනින් මෙතෙන්ට යද්දී වෙනසක් හොයාගන්න. මෙතනින් මෙතෙන්ට යද්දී වෙනසක් හොයාගන්න. ඒ වෙනසම කරලා මෙතෙන්ට ගැලපෙන එක අර උත්තර වලින් තෝරගන්න. හරි නේද? right පේනවද වෙනස? මෙතන මේ තියෙන රවුම් වලින් මෙහා අඩු වෙලා නේද? මෙතන බලන්න. මෙහා අඩු වෙලා තමයි මෙතෙන්ට ගියේ. එතනින් මෙතෙන්ට යද්දී මොකද්ද වෙන්නේ? ඇස්සරල බලන්න. මෙහා අඩු වෙලා නේද? නේද? එහෙනම් මෙතනින් මෙතෙන්ට යද්දී පාව දඩ වෙන්න ඕනේ. මෙහා අඩු වුණා. මෙහා අඩු වුණා. එහෙනම් මේ පැත්තටයි පැටවුනේ අඩු වෙවි යන්නේ. එහෙනම් අඩු වෙන්න ඕනේ. මෙතන මෙහා නෙවෙයි කවුද? මෙහා අඩු වුණා. මෙහා අඩු වුණා. කවුද අඩු වෙන්න ඕනේ? මෙයාව නේද? එහෙනම් මෙතන මෙයාව අඩු වුණාම තමයි උත්තරේ වෙන්නේ. මෙයා නැතුව තියෙන උත්තරේ මොකද්ද? බලන්න. තුන්වෙනි උත්තරේනේ. මෙදින් එයා නෑ. මෙයා නෑ. මෙයා නෑ. මෙයා නෑ. තුන්වෙනි උත්තරේ. හරි. අපි කතා කරේ 34 දැන් අපි අරෝ පැටවුනේ 35ට. ඒක ලේසි නේද? මොකද වෙලා තියෙන්නේ? 1 ඉරයි 2 ඉරයි මොකද වෙන්නේ? තුන්වෙනි ඉරත් ඇවිල්ලා තියෙනවා. එන ඊළඟ අවස්ථාවේ යන්න මොකද වෙන්න ඕනේ? තව 1 ඉරක් එන්න ඕනේ නේ? එහෙනම් මේ පැත්ත දැන් උත්තර වලින් බලන්න මොකද එහෙම උත්තරයක් තියෙන්නේ? මෙයාව ගන්න පුළුවන්ද? බෑ. මෙයාව ගන්න පුළුවන්ද? බෑ. ඊළඟ අවස්ථාවට ගන්න මොකද මෙයාට තව එක ඉලක්කාවක් හැදෙන්නේ මේ වගේ අවස්ථාවක් නේද? එහෙනම් මේ උත්තරේ ගන්න පුළුවන් නේ පළවෙනි උත්තරය. දැන් 36 හරිම ලේසි ගොඩාක් වාර ගණන් කරන ප්‍රශ්නයක්. මෙහි කොටු කර ඇති කොටසට ගැලපෙන
කොටසක් තෝරන්න. මේක කොටු කරලා තියෙන කොටසට ගැලපෙන කොටස මොකද්ද පුතේ බලා ගන්න. දැන් කොටු කරලා තියෙන්නේ මෙයා නෙමෙයි මෙයා දෙකම සමානයි. මෙයා සුළු කරලා බලන්න මොකද්ද? 6 දෙකක් කියද? කියදෙන්නේ 12. එහෙනම් බලන්න පැටවුනේ 12 ලැබෙන්නේ මේ උත්තරෙන්ද මේ උත්තරෙන්ද මේ උත්තරෙන්ද බලන්න 10යි 2යි 12 ලැබෙනවා. 6යි 5යි 11යි 9යි 4යි කියද 13යි. එහෙනම් අපි පැටවුනේ උත්තරේ ගන්න මොකද්ද? පළවෙනි උත්තරේ. හරි. ඊළඟට මේක දෙසිනේ දැල්ල වැල්ල රැල්ල මුල අකුරට පිළිවෙල දිහා බලන්න අනිත් අකුරට සමානයි මේක දිහා බලන්න මොකද ගන්න වෙන්නේ මේක පිටි ඇටයක් එන්න ඕනේ නේද උල්ල ගන්න බෑ තැල්ල ගන්න පුළුවන් තැල්ල ගන්න පුළුවන් නේ මල්ල ගන්න පුළුවන් බෑ උල්ලකට පිළිලමක් ඇවිල්ලා නෑ දෙපිල්ලක් ඇවිල්ලා නෑ නිසා ගන්න දෙවෙනි උත්තරේ ගොඩක් ලේසි අපි එහෙනම් බලමු පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය පැය කීයද? ඉතින් ගණන් කරලා බලන්න පෙරවරු 8 ඉඳලා පස්වරු 6 දක්වා පැය ගණන් කරගෙන ගියා නම් ඒ කාලය ලැබෙන්නේ නේද? පෙරවරු 8 පස්වරු 6 ගණන් කරන 8 ඉඳලා 8 කියලා පැය ගන්නවද අපි? නෑ 8ට පටන් ගත්තා නම් කොහෙන් පළවෙනි පැය ගණන් කරන්නේ 8 කියලා නෙමෙයි 9 right 10 11 12 1 2 3 4 5 6 පැය කීයද? පැය 10ක් කියනවා නේද? පැය 10යි. හරි 39 බලාගන්න පුතේ යෝගට් එකක් රුපියල් 20යි. යෝගට් එකක් ආපු දවසක් මතකද? ක්ලාස් එකකට නම් දිනපතාම අයිස්ක්‍රීම් යෝගට් දෙන්නවා. දැන් ගෙවල්වල අයිස්ක්‍රීම් යෝගට් ටිචර් නැතුව ඇති නේද? නේද? ඒකට තමයි ඔයාලට ක්ලාස් එකේ වටිනාකම තේරෙන්නේ නේද? බලන්න. යෝගට් එකක් රුපියල් 20කි. අටව යෝගට් එකක් ගත් විට එක් යෝගට් එකක් නොමිලේ දෙනු ලැබේ. සිග්මා ළඟ රුපියල් 100ක් තිබේ නම් කෙනා ඇති යෝගට් ගන්න කීයද? ඒතකොට බලන්න අපි යෝගට් ගන්න කඩවල් වගේ නෙමෙයි. හරිම කරුණාවන්ත මුදලාලින්ද කඩවල් තොරේකින් වෙන්නේ. යෝගට් දෙකක් ගත්තම එකක් නොමිලේ දෙනවනේ. එහෙනම් ඇත්තට මේ ගන්න මෙයාට රුපියල් 100ට රුපියල් 20 යෝගට් කීයක් ගන්න පුළුවන්ද? 5ක් පුළුවන් නේද? නේ? 100 තියෙන 20 කීයක්ද? යෝගට් 5ක් මෙයාට ගන්න පුළුවන් යෝගට් 5. හැබැයි මෙයාට ලැබෙන්නේ මේ යෝගට් 5 විතරද? නෑ පුතේ. දැන් මේ යෝගට් දෙක ගන්නකොට අමුතුවෙන් තව එකක් නොමිලේ හම්බ වෙනව නේද? දෙක තුනක් වුණා නේද? අපෝ මේ යෝගට් දෙක දෙනකොට තව එකක් නොමිලේ හම්බුණා නේද? දෙක තුනක් වුණා නේද? මෙතන මොකෝ වෙන්නේ? එක යෝගට් එක නිසා ඒකට තව එකක් හම්බ වෙන්නේ නෑ නේද? නෑ එහෙනම් යෝගට් කීයක් හම්බ වෙනවද? 3යි 6යි මෙහාත් එක කීයද? යෝගට් 7ක් ලැබෙනෝනේ. අපි ඇත්තටම සල්ලි වලට ලැබෙන්නේ 5යි. අපේ නොමිලේ ලැබෙනවා කීයක්ද? 2ක්. ඒ දෙකක් එක්ක ඔක්කොම කීයද යෝගට් 7ක් අපිට අන්න වාසනාව ලැබෙනෝනේ. දෙන උත්තරේ පළවෙනි එක. අපි බලමු අවසාන ප්‍රශ්නේ. දින 31ක් ඇති මාසයක පළමු දිනය ඉරිදා දිනයකි. මෙම මාසයට ඇති සඳුදා දින ගණන ආන්නේ. ඔයාලට මතකද දන්නේ නැහැ. අපි කැලෙන්ඩර් වලින් ගොඩක් වැඩ කරා නේද? කියලා දෙන්නම්. දැන් මේ මාසයේ පළවෙනිද ඉරිදා. පැටව දන්නවද පළවෙනිද කවද්ද? ඉරිදා. ඔයාලා දන්නවද පුතේ? දින 31 මාසයක් නේ. 31 මාසයක වුණත් 30 මාසයක වුණත් පැටව දන්නවද පළවෙනිදාට යෙදෙන දවස කී වතාවක් යෙදෙනවද? සති කීයක යෙදෙනවද? ඉතින් ගෙදර විත්තියේ තියෙන කැලෙන්ඩරේ බැලුවා නම් හරි නේද?
මම කැලෙන්ඩර් එක පොඩ්ඩක් ඔයාලට ඕනම් පෙන්නන්නම්. බලන්න. මේ අපි මේ ප්‍රශ්න ටික නම් කැලෙන්ඩර් එකක් නෙමෙයි. ගණන් පාඩමකට ගෙනාව එකක් දැන් බලන්න මේ මාසේ නම් අතන ඉතිරි කියන එක අමතක කරන්න. පළවෙනිද පේන ඔයාලට කවද්ද? සිකුරාදා. හොඳට ගණන් කරලා බලන්න පැටවුනේ පළවෙනිද සිකුරාදා නම් සිකුරාදා කීයක් තියෙනවද? මෙන්න පළවෙනිද සිකුරාදා, 8 වෙනිද සිකුරාදා, 15 වෙනිද සිකුරාදා, 22 වෙනිදා සිකුරාදා, 29 වෙනිදා සිකුරාදා. එන සිකුරාදා වල කීයක් එනවද? 5ක් එනවා. මතකයිද? එන ඕන්න පුංචි කමට මතක තියාගන්න. 30 මාසයක වුණත් කමක් නැහැ. 31 මාසයක වුණත් කමක් නැහැ. පළවෙනිදාට එන දවස සති 5ක් යෙදෙනවා. තේරුණා නේද? පළවෙනිදයි, 8 වෙනිදයි, 15 වෙනිදයි, 22 වෙනිදයි, 29 වෙනිදයි. මේ මෙතන අහන්න පැටවුනේ පළවෙනිද ඉරිදා. අපෙන් අහන්නේ ඉරිදවල් ගාන නෙමේ සඳුදාවල් ගාන. ඔයාලා දන්නව පැටවුනේ නම් පළවෙනිද ඉරිදා නම් සඳුදා වෙන්නේ කවද්ද? කියන්න. සඳුදා වෙන්නේ පැටවුනේ දෙවනිදා නේද? එනම් බලන්න දෙවනිදාට එන දවස කී වතාවක් යෙදෙනවද? ඒක මතක තියාගන්න පැටවුන. 30 මාසයක වුණත් 31 මාසයක වුණත් කමක් නෑ. හොඳට බලන්න මෙන්න දෙවනිදාට එන දවසත් මොකෝ වෙන්නේ? සති 5ක යෙදෙනවා. මෙන්න දෙවනිදා, 9 වෙනිදා, 16 වෙනිදා, 23 වෙනිදා, 30 වෙනිදා. පේනවද? එහෙනම් උත්තරේ මොකද්ද? 5යි. හැබැයි 3 වෙනිදාට දවස ගැන මොකක්ද ඔයාලට හිතෙන්නේ? මේක නම් 5ක් යෙදෙනවා ඇයි? දින 31 මාසයක් නිසා. 30 මාසයක වුණා නම් ඒක මොකෝ වෙන්නේ? 5ක් වෙන්නේ 4යි වෙන්නේ. අනිත් ඒ ඔක්කොම කීයද? එබල අනිත් ඒ ඔක්කොම 4යි. රයිට් කරමු. එහෙනම් උත්තරේ මොකද වෙන්නේ? 5යි නේද? ඇයි? පළවෙනි දිනද නිසා ඉරිදා 5යි. දෙවෙනිදා සඳුදා නිසා සඳුදාවලු 5යි. ඔන්න අපි පැටවුනේ මම එක පත්‍රේ නම් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි යමු පාඩද දෙක පත්‍රයේ වමනා කොටස් විතරක් මම මෙහෙමින් සැරේ සාකච්ඡා කරගෙන යන්නම්. හරි පුතේ අපි මොන එක පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. හැබැයි පුතේ මම මට කරගෙන ගියේ විභාග කරේ නෑ. වෙනත් වැඩවලට වෙලාව ගත්තේ නෑ. මොකද අර ගත වෙන කාලය වැඩි වුණාම නේද? ඒ නිසා මම පොඩ්ඩක් ඉක්මනින් කරගෙන ගියා. ඔයාලට එක පත්‍රයෙන් අපි සාකච්ඡා කරලා ඉවරයි පුතේ. ඊළඟට තියෙන්නේ දෙක පත්‍රය අද පේපර් එකේ ගණිත මව්බස කොටස් ටික. මම ඒකට නම් ගොඩක් වෙලාව ගන්න නැහැ. නමුත් හැබැයි අපි මේකට තවත් ගොඩාක් පැයකට අධික කාලයක් ගත වුන නිසා අපි දෙවෙනි කොටස දැන් ඔයාලා මේ කොටස බලලා ඉවර වෙලා පුතු විවේකයක් අරගෙන ඊළම පහලින් අපි දෙවෙනි කොටස වෙනම අතුලත් කරනවා. ඒක ඔයාලා වෙනම බලලා මේකෙන් පස්සේ පුංචි විවේකයක් අරගෙන ඒ කොටස වෙනම තියෙන්නේ වෙනම කරගෙන යමු. ඊට පොදුවේ මුදේ මට මුලින්මත් කියන්න හිතන් හිටිය නමුත් මම දැන් පොඩ්ඩක් ඔයාලට පොදු උපදේශයක් දෙන්නම්. දැන් අපි ඔයාලගේ කරනවා දැන් කතා කරන්නේ ඔයාලා කරනෝත් අපි හතරේ පන්තියේ මාතර අපේ සුරතහා නැණෙක් ආයතනවල ඊළඟට අකුරැස්සේ ඉන්ස්ටා ආයතනය, හක්මන වික්ටරි ආයතනය, ඊළඟට දියගොඩ, ඊළඟට කම්බුපිටිය සියත්‍ර ආයතනය, ඊළඟට වැලිගම, ඊළඟට දිග්වැල්ල මේ ආයතන ඔයාලා ගන්නවා පුතේ හතරේ පන්තියේ අපේ ළමයි 17ට ආසන්න ගානක් ඉගෙන ගන්නවා මේ කණ්ඩායම් වල. එතකොට මේ හැමෝටම පොදුවේ තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඒ නිසා ඔයාලා දැන් අපි පන්ති ආරම්භ වෙන තුරු තව සති කිහිපයකින් අපිට පන්ති ආරම්භ කරන්න වාසනාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකම් අපි පන්තිය කරගෙන යන්නේ මේ විදිහට. ඒකත් ඉදිරි සතිවල වෙන්නේ ඔයාලට පන්ති කාලසටහනට නියමිත දවසේ. මේ පන්ති කාලසටහන නියමිත දවසේ මම මේ වෙලාවදී මව්පියන් ඉදිරිපත් කරලා තියෙන දවසේ අපි ඔයාලගේ ටියුට් එක ක්ලාස් එකේදී දෙනවා. ඉතින් අම්මා තාත්තා ඇවිල්ලා
මේ ටියුට් එක අරගෙන යන්න ඕන පුතේ. අරගෙන ගිහිල්ලා ඔයාලා ඉස්සෙල්ලා ටියුට් එක තනියම කරන්න ඕනේ. හරි තනියම කරලා ඊට පස්සේ ඒක දෙමව්පියන්ට කියලා බලලා අඩුපාඩු අහගෙන පාඩම් කරන්න ඕන කොටස් තියෙනවා මේ පාඩම් කරලා අම්මලා තාත්තලාට පාඩම් ගන්න කියලා ඔයාලත් හැබැයි ගොඩක් දෙමව්පියෝ මට කියන කතාවක් තමයි අනේ සර්ලාත් එක්ක කරාට මෙයාලා අපිත් එක්ක වැඩ කරන්නේ අම්මලි කියලා. එහෙම වෙන්න බෑ. පුතේ මේ කාලේ වැඩේ ඔයාලගේ. අම්මගේ තාත්තගේ නෙමෙයි සර්ගේ නෙමෙයි. ඔයාලගේ වැඩේ මාස 3-4 එක දිගට නිකාම්ම හිටියොත් ඉතින් අපි කම්මැලි වෙලා අපිට ගොඩ කලකට අපි ආපස්සට යනවා. ඒ නිසා අපිට එහෙම වෙන්න බෑ පුතේ. අපි හැමදේම නැවත අන්තිම පටන් ගන්න ඕනේ. ඒ නිසා දැන් වැඩ පටන් ගන්න. හැමෝටම කියන්නේ දැන් වැඩ මමත් එහෙම දැන් මාස 2ක් හිටිය ගෙදර දැන් මම වැඩ පටන් ගන්න තියෙන නිසා ඔයාලා හැමෝම වැඩේ කරලා අම්මලට කියලා පෙන්නලා බලාගෙන අඩුපාඩු අහගෙන ඒ ඔක්කොම ඉවර වෙලා තමයි දවස් කීපයකට පස්සේ හැම සතියෙම අපි මේ වගේ වීඩියෝ දර්ශනයකින් ඔයාලට ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. ඒකට සම්බන්ධ වෙලා මේ වැඩේ හරියට කරගන්න. එහෙම වුණාම පන්ති ආවේ නැති වුණත් ඔයාලට වෙන අඩුපාඩු අඩු වෙලා අපි ආයි පන්ති පටන් ගන්නකොට ඉස්කෝලේ පටන් ගන්නකොට අර හිටපු වගේ දක්ෂය විදියට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ආන්නේ ටිකක් මතක තියාගෙන අම්මා කියන නිසා නෙමෙයි, රයිට්? තාත්තා කියන නිසා නෙමෙයි, දඬුවම් කරන නිසා නෙමෙයි, කැමැත්තෙන් ආසාවෙන් වැඩ ටික කරන්න හැම සතියෙම ටියුට් එක දෙමව්පියෝ ගෙනියන්න ඕන. ඔයාලා හරියට කරන්න ඕනේ. දෙමව්පියොත් එක්ක එකතු වෙලා අඩුපාඩු හදා ගන්න ඕනේ. ඉන් පස්සේ සාකච්ඡාවේදී ඉතුරු අඩුපාඩු ටික හදාගෙන එහෙමත් බැරි කෙනෙක් ඉන්නවා නම් මට දුරකථන අමුතුමක් අරගෙන ඒ නොතේරෙන දෙයක් තියෙනවා ආයෙත් අහගෙන අපි මේ වැඩ ටික හරියටම කරගෙන යනවා. හරියට පැටවුනේ එහෙනම් අපි දැන් එක පත්‍රය අවසන් කරලා පුංචි වෙලාවකින් අපි දෙක පත්‍රය පටන් ගන්නමු. හරි නේද? රයිට් නේද? හරි පුතේ අපි දැන් එක පත්‍රය සාකච්ඡා කරලා ඉවර වෙලා ගොඩක් වෙලා ගත වුණා මම හිතන්නේ අපි දැන් යමු පුතේ. එක පත්‍රය අපි ඉගෙනට මතක කරලා එක සබ්ජෙක්ට් එක විෂයක් විතරයි මම ප්‍රශ්න පත්‍රයට දැම්මේ. හැබැයි දැන් මේ කාලේ පොඩ්ඩක් අර පහුගිය දවස්වල අපිට වැඩ අතපසු වෙච්ච නිසා මම දැන් එක දවසට විෂයන් කීපයක් ඇතුළත් කරන ප්‍රශ්න පත්‍රයට දැන් ඔයාලගේ අද කොටසේ ගණිත කොටස් ගොඩාක් තියෙනවා. ගණන් 50ක් තියෙනවා. ඒ ගණන් 50 පහුගිය පාඩම් වල නැවත මතක් කරලා අපි ගණන් 50. ඇත්තට මේ ගණන් 50 ඔයාලා හැමෝටම කරන්න පුළුවන්. ඒ නිසා අපි මම එකින් එක අරගෙන ගොඩාක් වෙලා ගන්න නැහැ. මම ප්‍රශ්න උපදේශයේ මොකක්ද කියවලා අපි ඉස්සරහට කරගෙන යමු. මේ දෙමව්පියොත් එක්ක බලා ගන්න අම්මා තාත්තලාට අපට වඩා අනුමය පුළුවන්. ඒ නිසා අපි බලන්න පළවෙනි ගාන හැමෝම දැන් ටියුට් එකේ මුලට ඔය අංක දෙක තියෙන පිට උනේ. අර නේද? සංඛ්‍යා නාමය. හැමෝම දන්නවා සංඛ්‍යා නාමය කියන්නේ මොකද්ද? මේ ලක්කමෙන් දිනුනම කියන්නේ මේකට සංඛ්‍යාංකය. වාස්තවද පැටන්නේ කරන්නේ මේ සංඛ්‍යාංක වලට ගැළපෙන සංඛ්‍යා නාමය ලස්සන අකුරෙන් පිල්ලම් හලන්නේ නැතුව හරියට ලියන්න ඕන. හරියට ඒ විදිහට මේ ගණන් තුන කරන්නේ මම එකින් එක උත්තර කියන්න ඕනේ නැහැ. දෙමව්පියන් විදිහට බලව ගන්න මේක තියෙන මොකද්ද? සංඛ්‍යා නාමය ලියන්න. හරියට ඒ ගණන් තුන දෙමව්පියන් කියලා බලා ගන්න. අපි අපේ ඊළඟ තියෙන්නේ සංඛ්‍යාංකය ලියන්න බලන්න. දැන් මම මොකද කරන්නේ? මම දෙන්නේ අකුරෙන් ඔයාලා මේක ලස්සනට පැහැදිලිව ඉලක්කමෙන් ලියන සංඛ්‍යාංකය. ඒකට උනේ සංඛ්‍යාංකය කියන්නේ මොකද්ද? ඉලක්කමෙන් ලියන මම අකුරෙන් දීපු එක. ඔයාලා ඉලක්කමෙන් ලියන්න. හරි නේද? රයිට්. එහෙනම් මේ විදිහට ගණන් ටික කරගන්න අපි යමු ඊළඟ ගානට. පෙර පසු අන්න පැටවුනේ පෙර පසු නම් සමහර පොඩ්ඩ වරද්දනවා. පෙර පසු පෙර කියන්නේ මේ සංඛ්‍යාව කියන්නේ 9000. සමහර අය ගන්න පුතේ 9000ට පෙර සංඛ්‍යාව ගන්නකොට 9න් එකක් අඩු කළාම 8යිනේ. මොකද අපි ගන්නෙ? 9න් එකක් අඩු කරාම 8යි 8000. 8000 9000. හරිද? නෑ පැටවුනේ 8000යි 9000යි අතර වෙනස කීයක්ද? එකක් නෙමෙයි කීයක්ද? 1000. ඒ නිසා ඔයාලා ගන්න මෙහෙමයි 9000න් එකක් තමයි අඩු වෙන්නේ. එහෙනම් 9000න් එකක් අඩු වුණාම කීයද? කියලා උදේ
කියවන බලන්න කියවුවාම මොනවා හරි අපේ අතින් වෙනසක් වෙලා තියෙනවා මොකෝ වෙන්නේ ඒ වෙනස අපිට අහු වෙනවා බලන්න කියන්නේ 8999යි 9001 එතකොට අපිට පේනවා මේ සංඛ්‍යා තුනම එක ළඟ ලියවෙන සංඛ්‍යා තුනක් කියන එක අපිට පේනවා එහෙනම් මේ විදිහට මේ සංඛ්‍යා කියවන්න 3099 කියන්නේ 3099 පැටව 3099ට පෙර සංඛ්‍යාව කීයද 99 එකක් අඩු කරාම කීයද 3098යි 3098ට 99ට එකක් එකතු කරාම කීයද පැටව 99ට එකක් එකතු කරාම කීයද 100යි එහෙනම් ඉන්නේ 3100යි හරිනේ මේ සංඛ්‍යාව කියවන්න 6999 එකක් අඩුවම කීයද 6998 පැටව 6998යි 6999යි එකක් එකතු වුණාම කීයද 999ට එකක් එකතු වුණාම 1000ක් වෙන නිසා මොකෝ වෙන්නේ 6999ට එකක් එකතු වුණාම කීයද 7000 වෙනවා රයිට් පොඩි වලලා වැරද්දක් වෙනා නම් පැටව හදාගන්න ඉක්මනින් හදාගන්න බෝඩ් එක මහත් වෙයි ඉක්මනින් හදාගන්න වැරද්දක් වෙනා නම් රයිට් දැන් අපි යන්නේ ඊළඟට විහිදුවා යන්න පාල ගන්නවා මේ සංඛ්‍යාංකය හැදිච්ච හැටි හදුණු ආකාරය විහිදුවලා පිළියන්න ඕනේ බලන්න කියන සංඛ්‍යාව 4999 ස්ථාන මතකයි නේද රයිට් එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය 10 ස්ථානය මතකයි නේද රයිට් එක 10ේම හතරක් කීයද 4000යි 4000 එකතු කිරීම 100ම 9ක් 900 එකතු කිරීම 10ම 9ක් 90 එකේම 9ක් 9 එකතු කිරීම නම් දාලා ඔය ආකාරයෙන් තියෙන්න ඕනේ කියන සංඛ්‍යාව 5075 එන 10ේම 5ක් කියනකොට 5000යි එකතු කිරීම මෙතන ගැටලුවක් වෙනවා 100 බිඳුවක් කීයද කීයේ බිඳුවක් නැත්නම් නැහැ කීයද බිඳුවයි අපේ පැටවුනේ අපි බිඳු 3ක් දානවා එකක් දානවාද ඒ කාලේ අපි බිඳු 3ක් දැම්මා දැන් අපි එක බිඳුවයි දාන්නේ මොන ස්ථාන එක බිඳුවක් දැම්මා ඇති බිඳුව එකතු කරගෙන 10 වෙනවා 70 ඊළඟට එකේ 5 මාත් එක හදාගන්න බැරි අය 8904 10 වටක් යද 8000යි 100ව 9ක් 900යි 10ව බිඳුවක් බිඳුව එකයි දාන්නේ ඒ බිඳුවයි එකේවා 4ක් කඩාස් හදාගන්න බැරි අය ඉක්මනින් හදාගන්න අපි අද සමහරේ උදාහරණ ගොඩක් තියෙන සාමාන්‍ය වේගයෙන් කරනවා කොටුව තුල ඉලක්කම් සියල්ල යොදාගනිමින් බිඳු සමයන් සියල්ල ඉලක්කම් හතරක් හරිනේ ඉලක්කම් හතරම යොදාගෙන තමයි උත්තර ගන්න පුළුවන්දී මෙම ඉලක්කම් හතරම යොදාගනිමින් සෑදිය හැකි මොකද උදාම සංඛ්‍යාවට උදාන උදාම සංඛ්‍යාව හදන්නේ කොහොමද මේ ටික ගන්න පුංචිම ඉලක්කමේ ඉඳලා ලොකුම ඉලක්කමට ලියවම කීයද 2500 89 එක පහක නමය 2589 විශාල සංඛ්‍යාව ඒ කියන්නේ පැත්තනේ ලොකු එකක්ම මුලට ගත්තම 9 8 5 දෙක කීයද 9852
දක්වා හතරට යොදා ගනිමින් සෑදී ඇති වෙනත් සංඛ්‍යා වෙනස් සංඛ්‍යා කිව්වමයි මේ හදාපු සංඛ්‍යා දෙක නැතුව වෙනත් සංඛ්‍යාවක් කලින් ගන්න කියනවා මේ ඉලක්කම් මාරු කරමින් ඔයාලට සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද ඔයාලට වෙනකොට උනේ එක ඉලක්කමක් තුලට අරගෙන අනිත් ඉලක්කම් ටික මාරු කරගෙන හදන්න පුළුවන් සංඛ්‍යා කීයක් කියන මම කියන්නේ 6ක් නේ 9000 ගණන් 6ක් ලියන්න පුළුවන් 2000 ගණන් 6ක් ලියන්න පුළුවන් 8000 ගණන් 6ක් ලියන්න පුළුවන් 5000 ගණන් 6ක් ලියන්න පුළුවන් එතකොට සංඛ්‍යා කීයක්ද 24ක් තියෙනවා ඒ 24න් මේ දෙක අරමුණව 22ක් තියෙනවා ඒ 22කින් ඔයාලා ලියන්න කියන්න කැමති ඒවා කියන්න කැමති සංඛ්‍යා 6ක් ලස්සනට ලියන්න හැබැයි වෙන ඉලක්කම් ගන්න බෑ මේ ඉලක්කම් ටික විතරයි හරි නේද ඒ විදිහට වෙනවනේ ඒ වැඩේ කරගන්න මම එකින් එක ලියන්න ඕනේ නේද අපි යමු මෙන්න මේ වගේ කියවා තේරුම්ගෙන පිළිතුරු සපයන්න දැන් ඔයාලගේ අම්මලා තාත්තලා කියන විදිහට ඔයාලගේ තියෙන ලොකුම අඩපාඩුවක් තමයි මෙන්න මේ සිද්ධිය මොකද්ද දෙයක් සංසුන්ව කියවලා වැඩක් කරන්න බෑ මොලේ නැතුව නෙමෙයි කියවන්න කම්මැලි ඒ නිසා තියෙන දෙන්නේ වෙනස් විදියට කියවලා වෙනස් වැඩ තමයි අපි කරන්නේ නිසා හොඳ පැටව වගේ වෙනත් දේවල් ගැන සිතන්න නැතුව හොඳට කියවන්න බලන්න පැටව දුම්රියක මොකද පිරිමි පුජ්‍යලයන් 479ක්ද ආන්නේ කොටස කියවනකොට ඒ ටික සිතට ඇතුල් වෙලා තියෙන්න ඕනේ. ඔය කියුවා මෙලෝඩියක් ඔළුවේ නැහැ. එහෙනම් මේ කියවන එක ඉතින් වැඩක් නැහැ. කියුවත් එකයි නොකියන එක නිකන් එකයි. ඒ නිසා තමයි වෙනත් දේවල් සිතන්නේ නැතුව දෙයක් කියවද්දී ඒ දේ ඔළුවට දාගන්න. ඒ දේ ඔළුවට දාගන්න. බලන්න දුම්රියක පිරිමි කුජලයන් 400 පිරිමි දුම්රියක පිරිමි කුජලයන් 479. කාන්තාව මෙච්චරයි. දුම්රිය සිටින මුළු මගින් ගාන කීයද මොකද කරන්නේ? පිරිමි මෙච්චරයි, ගැහණු මෙච්චරයි. ඒක එකතු කරාම මුළු ගාන එනවා. හරි නේද? එකතු කරන්න තියෙන එකතු කිරීමේ ප්‍රශ්නයක් කියවලා කරන්න තියෙනවා. හරි නේද? වෙන උත්තරේ මොකක්ද කියලා බලන්න. තාත්තා ළඟ තිබූ මුදල රුපියල් 750කි. තාත්තායි රුපියල් 145ක් දී පොතක් මිලදී ගත්තේ. සමහර අය මොකද කරන්නේ? මම එකතු කරා. මේක බැලුවා. මේක අල්ලගත්තා. අයින කිව්වා එකතු කරලා ලිව්වා. එහෙම කරන්න බෑ. රයිට්? බලන්න තාත්තා ළඟ තිබුණ 750ක්. සැබෑ සිද්ධියක් විදියට හිතන්න තාත්තාට 750ක් තිබුණා. තාත්තා 750ක් මොකද කරේ? වැඩි කරගත්තද? ඒ 145ක් දීලා රුපියල් 145ක් දීලා මොකද කරේ? පොතක් ගත්තා. එහෙනම් පොත ගන්නකොට මේ තියෙන මුදල වැඩි වෙනවද? තියෙන මුදල අඩු වෙනවද? සමහර අය එකතු කරනවා. පොත් ගන්න සල්ලි වැඩි වෙන්න ඕන. එහෙම වෙනවද නෝකේ? එහෙම වෙන්නේ බඩු ගන්න අපේ ළඟ තියෙන මුදල ඉවර වෙලා යනවා. දැන් මේ දවස්වල අම්මාට තාත්තා කතා කරන්නේ නේ? තම සල්ලි මෙච්චරයි තියෙන්නේ කියලා. නේද? එතකොට එන 750 කොහෙන්නේ 145 අඩු කරලා තමයි උත්තරේ ගන්න. හරි නේද? හරි. 18 වෙනි ගානක් තියෙනවා. එක් පොතක පිටු 510යි. තවත් පොතක 199යි. පොත් දෙකේම පිටු පිය ගන්න. එක පොතක මෙච්චරයි. අනිත් පොතේ මෙච්චරයි. පොත් දෙකේම කොච්චරද? මේ සංඛ්‍යා දෙක එකතු කරලා උත්තරේ ගන්න. හරි නේද? අපි ඉස්සරහට බසයේ සිටින මගේ ගණන 119කි. ගාල්ල බස්රේ තුන්වලේදී මගේ 73ක් බැස ගිය පසු බස් පියේ ඉන්න මෙච්චරයි කියලා ගාල්ලේ මෙච්චර බැස්සා. එහෙනම් තුන් ගාන හන්නේ කොහමද? මේකෙන් බැසපු ගාන අඩු කරලා ගන්න නේද? අපි යමු 20 ක්‍රීඩා පිටියක් තුල ක්‍රීඩකයෝ 475ක් සිටිය. යා පිටියද 475ක් හිටියා. දිවා විවේකයේදී එයින් ක්‍රීඩකයෝ 110ක් නිවෙස් පලා ගියද? ආන්න පැටවුනේ 475ක්
110ක් උඩ වෙන්නේ දවල් කෑම කන ඉන්ටර්වල් එකේදී ගෙදර ගියා. ඒ උන් කලින් පැරදිලා වෙන්නදී එයාලා ගෙදර ගියා. දැන් එහෙනම් කීයද ඉන්නේ? අඩු කරන්න වෙනෝනේ 5.5යි 7න් එකක් 6යි 4න් එකක් අය දැන් කීයද ඉන්නේ? 4න් එකක් 3යිනේ. දැන් කීයද ඉන්නේ? 365 යන්නේ 5.5යි 7න් එකක් 6යි 4න් එකක් 3යි නේද? 365 කින් සිද්ධිය ඉවරද? නෑ මේ බලන්න. සවස් වරුවේ තවත් ක්‍රීඩකයෝ 55ක් ක්‍රීඩා පිටිය මොකද සවස් වරුවේ තා 55 දෙනෙක් ආවා. බලන්න 55 කියලා. 55ක් ආවේ නම් මොකද වෙන්නේ? දැන් 475 110 ගියාම 365ක් ඉතුරුනා. ඊට පස්සේ මේ 55 දෙනා මොකෝ වෙන්නේ? ආපෝසනයක් ක්‍රීඩා පිටියට එකතු වුණාම මේ ටිකත් එකතු වෙන්න ඕන. දැන් ක්‍රීඩා පිටියේ ඉන්න ගාන වෙන්නේ 5යි 10යි 1යි 1යි 6යි 7යි 7යි 5යි 12යි 1යි 1යි 3යි කීයද? 4යි නේද? දැන් කී දෙනෙක් ඉන්නවද අවස්වරුවේ? 420යි නේ 420යි. හරිද? දැන් උත්තරේ ගන්න 420. හරිද? ඒ දුන්නේ එකතු කිරීම අනු කිරීම ඊළඟට එකතු කිරීමයි අනු කිරීමයි එකම සම්බන්ධ කරලා එක ගානක් දාලා තිබුණේ. දැන් ඔයාලා කඩව ගන්නවා එක එක මාසවල තියෙන දින ගාන. ඉතින් ඒක හැමෝටම ගැලන්ට්ලියක් කියලා භාගිත කරන්නේ. ඔයාලට ඒක පාඩම් වෙන්න ඕන. හොඳයි හැමෝම ඒක රැඳී වලින් නාමත් පුළුවන් නේ. ඔයාලා මතක තියාගන්න මොනවා හරි ක්‍රමයකට මම දන්නේ පාඩම් වෙලා තියෙනවා. ඒ අනුව මේකේ උත්තරේ දාගන්න මම මේ කියන්නේ නැහැ. 2020 මැයි මාස දිනදර්ශනය බලාගෙන පාද ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අන්න ඒක පොඩ්ඩක් මම කියලා දෙන්න. සමහර අය මේ කැලෙන්ඩරයක් බලන්න හරියටම තේරෙන්නේ නැති නිසා මෙන්න මම උස්සගෙන ආවා. මොකද්ද? ඒක කියන්නේ මේ මොකද්ද? මැයි මාසේ කැලෙන්ඩර් එකක් මම අරගෙන ආවා. බලන්න ඉතින් එකක් බලාගමු. මෙම මාසයේ ඇති දින ගාන කීයද? බලන්න කීයද අපලා තියෙනවද? මේ තියෙන 31 දක්වා තියෙන දින ගාන කීයද? 31යි. අනිත්තරේ 31යි. දින ගාන 31යි. අද දෙවෙනි ප්‍රශ්නේ කියවන්න. මෙම මාසයේ පළමු වන දවස කවදාද? බලන්න එක මෙන්න ඒක හොයාගන්න එක වෙන එක කවද්ද? ෆ්‍රයිඩේ. කවද්ද? ඔව් සිකුරාදා. ඒක කවද්ද? සිකුරාදා. මෙන්න පළවෙනි කවද්ද? හොයාගන්න. පළවෙනි කවද්ද? සිකුරාදා. මේකේ යාළුවනේ සිකුරාදා. දෙවෙනි ප්‍රශ්නේ 24 උත්තරේ සිකුරාදා. මෙම මාසයේ ඉරිදා දවස් කීයක් තිබේද? බලන්න. මෙන්න සන්ඩේ. ඉරිදා කීයක් තියෙනවද? 3 10 17 24 31 මොකද? 3 10 17 24 31 දවස් කියන්නේ කීයද? 5ක් කියනවා. කීයද? 5ක් කියනවා. මෙම මාසයේ 25 වනදා කවදාද? සොයාගෙන යන්නේ 25. කොහෙද ඉන්නේ? 25. 25. කවද්ද? ඔය 25 කෙලින් යවිද බලන්න. කවද්ද? 25 සඳුදා. කවද්ද 25 සඳුදා. නේද? ඊළඟට මෙම මාසයේ අවසාන සඳුදා දිනය කුමක්ද? සඳුදා වේදියේ මෙම මාසයේ අවසාන සඳුදා දිනය. බලන්න සඳුදා වේදී අන්තිම එකට යන්නේ මොකද්ද? 4 සඳුදා 11 සඳුදා 18 සඳුදා 25 සඳුදා අවසාන සඳුදා කවද්ද? 25යි. එන්නේ මොකද්ද? 25. sorry පුතේ. අපි 29 ප්‍රශ්න පොඩ්ඩක් ආයෙ බලන්න. මෙම මාසයේ 25 වනදා කවදාද? මේ ප්‍රශ්න එකම ක්‍රමයකට ගිහින් තියෙන්නේ. එකම ක්‍රමයකට ගිහින් පොඩි උත්තර දෝෂයක් කමක් නෑ. උත්තර දෙක දාගන්න කමක් නෑ. හරි. ඊගාවට බලන්න
सेंटीमीटर වලින් දක්වන හැමෝම දන්න එක මීටරයක් කියන්නේ සෙන්ටිමීටර කීයක්ද? කවුරුත් දන්නවා 100ක්. එහෙනම් 100 9ක් කීයද? 900ක් නේ. සෙන්ටිමීටර 900යි. සෙන්ටිමීටර 700යි 50යි කීයද? 750යි 800යි 7යි නේ 87 නෙමෙයි 800යි 7යි කීයද? 807 එක සමහර අය වලද්ද නැති 87 ලියන්නේ 807යි නේද? මයිකේ ඊළඟට යමු අපි මීටර හා සෙන්ටිමීටර වලින් දක්වන මේක මීටර වලට වෙන් කරගත්තම ඉතුරු වෙන සෙන්ටිමීටර ගානත් එක්ක ලියන්න ඕනේ කීයද? 475 කිව්වොත් පුතේ 400 කිව්වම 104ක් නේද? එහෙනම් सेंटीमीटर 100ක් කියන්නේ මීටරයක් නිසා කොහෙන්නේ මීටර 4කුයි අවිතුරු වෙන සෙන්ටිමීටර කීයක්ද 75 මේක 100 ගොඩවල් වලට බෙදන්න ඕනේ 100 ගොඩවල් 4ක් තියෙන නිසා මීටර 4යි අවිතුරු වෙන සෙන්ටිමීටර 75 මේක 910 කියද මීටර 9යි සෙන්ටිමීටර 10යි අනේ මේකට එන්න මොකක්ද 702යි කියන්නේ මීටර 7යි සෙන්ටිමීටර කීයක්ද සෙන්ටිමීටර 2යි අනේද ඊගාවට දෙකෙන් එකක් පාඩ කරා දෙකෙන් එකක් කියන්නේ පාඩ මේක පාඩයක් ඉතින් මේක නම් කොටස් දෙකකට බෙදා නිසා මේ කොටසක් පාඩ වුණාම හරි හැබැයි මෙතන මෙතන ඔක්කොම කොටස් කීයක් තියෙනවද හතරක් තියෙන නිසා භාගයක් වෙන්න මේකෙන් කොටස් කීයක් පාඩ වෙන්න ඕනද? එමුදේ මේකෙන් කොටස් දෙකක් පාඩ මේ කොටසයි මේ කොටසයි හරි කොටස් දෙකක් පාඩ වෙන්න ඕන. මේකෙන් දෙකෙන් එකක් පැටවුනේ ඔයාලට පේනවා මේකේ ඔක්කොම කොටස් කීයක් තියෙද? 1 2 3 4 5 6 7 8 කොටස් කීයද? 8යි. ආන්නේ භාගයක් කියන්නේ මොකද්ද? කියන්නේ මේ කොටස් හතරක් එක්ක මේ හතර හරි එක්ක මේ හතර හරි මේ පුංචි කොටස් හතරක් පාඩ වෙන්න ඕනේ. හරිද? හරි. ඊගොල්ලන් කාම හතරෙන් එකක්. මේකද ගැටුවක් නෑ පැටවුනේ. ඔක්කොම තියෙන කොටස් හතරක් නිසා මොකද කරන්නේ? මේ එක කොටසක් පාඩ කරාම හරි. එතන මොකද වෙන්නේ? ඔක්කොම කොටස් 8ක් තියෙනවා. එහෙනම් ඒ හතරෙන් එකක් කියන්නේ කොහොම කීයක් පාඩ වෙන්න ඕනද? කොටු දෙක පාඩ වෙන්න ඕන. අන්නේද? මෙතන බලන්න ඔක්කොම තියෙනවා කීයක්ද? කොටු 12. ඒ 12න් 4න් 5 12 කොටස් 4කට බෙදුවොත් පුතේ එක කොටසකට කීයක් එනවද? මේ කොටු 3ක් එනවනේ බලන්න. තේරුණානේ? මේ කොටු 12 4න් කියන්නේ කොටු 3ක්. මේ 8 4 එකක් කියන්නේ කොටු දෙකක්. රයිට් නේ. අපි යමු ඉස්සරහට. පහත තියෙන කන වස්තුව උත්තර කරගන්න පිළිතුරු සමයක් ලේසි ඉදිරි පෙන්ව රතු පාටි මොකද බැලුවේ ඉදිරි පෙන්ව ඉස්සරහින් බැලුවම පේන ලිපිය නේ ඉස්සරහින් බැලුවම පේන ලිපිය බලන්න ඉදිරි පෙන්වට වෙන්නේ මෙන්න මේ කොටස නේද මෙයා රතු පාට ගන්න ඕනේ ආසයිත්‍යයක් අදින්නේ සැලැස්ම කහ පාටින් සැලැස්ම වෙන්නේ උඩ පැත්තේ පින් බැලුවා අන්න කහ පාට පැති පෙනුම නම් පාටින් පැති පෙනුම මේකනේ නම් පාට අකුරු ලියන්නේ මෙයාලා පාට කරනෝනේ හරි රටාව ගොඩක් ඒසීනේ පුතේ රටාව දිගට කියාගෙන යද්දී බලාගෙන යද්දී වාලට ලැබෙන්න ඕන මොකද්ද පොදු අන්තරය මෙහා ලේසි රටාවල් පොදු අන්තරය සොයාගෙන ඒ අංක ඉස්තෙන් සම්පූර්ණ කරලා අම්මලාට පෙන්නලා බලා ගන්න ඕනේ මම මේක කියන්න ඕනවා නැහැ පොදු අන්තරය බලා ගන්න ඕනේ මම නෙමෙයි ඔයාලා හරි නේද right අපි යන්නේ තනදේ එච්චරයි කියන්නේ මොකද වේගෙන් කරේ කාලය ගොඩක් අත වෙන නිසා ඊළඟ පැටවුනේ මේකත් එක්කම මව්බස කුංචි කොටස් කීපයක් තියෙනවා අපි ඒකේ ගොඩක් කතා කරන්නේ නැතුව උත්තර විතරක් තියාගෙන යන්නම් මම right වැකි නිර්මාණය ඇයි මම මේ අභ්‍යාසය කතා කරන්න ගත්තට දන්නවා අපි ව්‍යාකරණ සිංහල ව්‍යාකරණ පාඩම් ඔයාලට උගන්වනවා
හැබැයි කොච්චර යනුවත් මොකක්ද වෙන්නේ? ඒ ඉගෙනගත්ත දේවල් ඔයාලා යොදාගන්නේ නැහැ. මේ දක්ෂම ළමයි ටික යොදා ගන්නවා. කම්මැලි ටික මොකද්ද කරන්නේ? ඉගෙනගත්ත පාඩම පැත්තට Tamante හිතේ තියාගෙන තමයි ලියන්නේ. ඒ නිසා නැවත මම මේ වාක්‍ය ටික මතක් කරනවා. හොඳට අහගෙන වරද්දපු අය තේරුම් අරගෙන හදාගන්න. කියවන්නට උපදේශය මොකක්ද කියන්නේ? මොකද වර්තමාන කාල වැකිලිය. කටව ගන්නවා. වර්තමාන කාලය කියන්නේ මොකක්ද? දැන් කරන දේවල්නේ. එනම් මේ ක්‍රියාපද අපි වර්තමානයේ ලියන්න ඕනේ. ඉතින් ලියන්න ඉස්සර වෙලා ඇස්සරට බලන්න කවුද ඉන්න උත්පදය. මේ උත්පදය හඳුනගෙන තමයි එයාට ගැලපෙන්න තමයි මේ ක්‍රියාපදේ ලියන්නේ. එහෙනම් මම ලස්සන චිත්‍රයක් මම මොකද වර්තමානයේ අන්තිමි නේ පාට කරමි වල කැමති ක්‍රියා කරන්න. හැබැයි වර්තමාන කාලේ තියෙන්න ඕනේ. අපි ගුරුවරුන්ට කීකරු කද අපි වෙමු. අපි ගුරුවරුන්ට කීකරු වෙමු. මම කතන්දර පොතක් දෙන්නත් මම එනම් කියවමි. අපි සමගියෙන් සෙල්ලම් කවුද? අපි කරමු. මම උදෙන්ම අවදි දෙකවුද? මම එනම් මම උදෙන්ම අවදි වෙමි. අපි ඉදුණු අඹ අපි වද වෙන්නේ අපි ඉදුණු අඹ කමු. ඉතින් මේ විදිහට මේ අපි දන්න දේවල් නැවත මතක් කරගෙන යමු. අපි දෙවෙනි අභ්‍යාස තියෙන බලන්න දෙන්නේ මොකද්ද? මල්ලි බල්ලා අම්මා ගුරුතුමිය මේ වගේ උත්තරපද. මල්ලි මිදුලේ සෙල්ලම් මොකද කරයිනේ කරයි. ඒක වචනයක් නේ. බල්ලා සොරුන්ට උරයි. අම්මා අපට අවවාදන් බලන්න. අම්මා කියන්නේ ස්ත්‍රීලිංග ඒක වචනයක්. අපි ගත්තොත් මල්ලි කියන්නේ පුරුෂ ලිංග ඒක වචනයක්. හැබැයි මෙතන පුරුෂ ලිංග වුණා මෙතන ස්ත්‍රීලිංග වුණා මේ ක්‍රියාපදයේ ලියන විදිය වෙනසක් වෙන්නේ නැහැ. මොන කාලෙද? වර්තමාන කාලවලදී නම් අම්මා අපට අවවාද වද දෙයි අවවාද කරයි. ඒ විදිහට අවසන් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ගුරුතුමිය පාඩමක් කියා දෙයි. මේක ගුරුතුමාවත් ප්‍රශ්නයක් නැහැ. ගුරුතුමා පාඩමක් කියා දෙයි. ඒක කමක් නැහැ. ගුරුතුමිය පාඩමක් කියා දෙයි. ගස්වල සුළඟට වැනේ සෙලවි පැද්දි ඒ වගේ ගන්න. හරිද? මේ බහුවචන හැබැයි කොහෙන්නේ අප්‍රාණවාචී නිසා ක්‍රියාපදේ ඒක වචනයෙන්ම ගන්න පුළුවන්. ඔයාලනේ උදෑසන මල් මොකද? පිපේ නේ ඒ විදිහට ගන්න නම් මේවා හරිම සරලයි. හැබැයි මතක තියාගෙන මේ විදිහට තිබෙන්නේ මින් පස්සේ ලියනකොට මේ දේවල් හරියට පාවිච්චි වෙන්න ඕනේ. right අපි යමු ඊළඟ අභ්‍යාස තියෙන්නේ බහුවචන ටිකක් තියෙනෝනේ වර්තමානයේ ලියන්න ඕනේ. දීවරයෝ මසුන් නැල්ලීමට මොකද්ද? දීවරයෝ බහුවචනය නම් යති ඒ වගේ ගන්නෙ. ගුරුවරු දරුවන්ට හොඳින් දඩුවම් කරන්නේ මොකද්ද? ගන්නති කුරුල්ලෝ බහුවචනෙන් අවසන් කරන පියාසල කරති ඒ වගේ. ළමයි මිදුලේ සෙල්ලම් කරති බහුවචනේ. වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා වද කරති බහුවචනෙන් කරති. එනම් මේවා ක්‍රියාපද බහුවචන නිසා ඒකට ගැලපෙන ආඛ්‍යාතයේ ක්‍රියාපදයක් ඔයාලා බහුවචනෙන් ඒ විදිහට ගන්න නේද? එහෙනම් දීවරයෝ වසුන් නැල්ලීමට යති ගුරුවරු දරුවන්ට හොඳින් උගන්වති ඒ විදිහට ඒ වාක්‍ය ටික සකස් වෙන්න ඕනේ. හොඳේ. ඊළඟ අභ්‍යාස කියන්නේ පුතේ වර්තමාන නෙමෙයි උපදේශ බලන්න අතීතය. මේ අතීතවල බලන්න ස්ත්‍රීලිංග අම්මා ලස්සන සාරියක්. මොකද අම්මා ලස්සන සාරියක් මොන ගෙනාවයිද ගෙනාවායද ගෙනාවේද? අම්මා ස්ත්‍රීලිංග නිසා මොකද්ද?
ගෙනාවාය අම්මා ලස්සන සාරියක් ඇන්දාය ඒ වගේ ගන්න වෙන්නේ. නංගි කතන්දර පොතක් මොකද කියෙව්වාය නේ කියෙව්වාය ගෙනාවාය විදුහල්පති මෙන්න මේක වචනයක් මේ මොනේ විදුහල්පතිතුමිය එක වචනයක් හදා ගන්න පොඩ විදුහල්පතිතුමිය හරවත් කතාවක් ඉදිරිපත් කළාය ගුරුතුමිය ගීතයක් ගැයුවාය හිරුනිපත් කෑවාය එහෙනම් ඇයි එන්නේ මේවා ස්ත්‍රීලිංග ඒක වචන නිසා වර්තමාන කාලවලදී වගේ නෙමෙයි අතීත කාලවලදී ක්‍රියාපදයේ ලියන විදිය වෙනස් වෙනවා මොකක් අනුවද පුරුෂ ලිංග හා ස්ත්‍රී ලිංග අනුව දැන් අපි ලියුවේ ස්ත්‍රී ලිංග ඊළඟට බලමු අපි පුරුෂ ලිංග වලදී ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලානේ ප්‍රියදුරා වාස්කත්ය මොකක්ද පැදෙව්වේ අතන කො වෙන්නේ මෙතන ප්‍රියදුරා වාස්කත්ය පැදෙව්වේ නේ තාත්තා උදෑසනින්ම රැකියාවට ගියේ අම්මා නම් කො වෙන්නේ ගියාය තාත්තා නිසා ගියේ ගිරවා ඉදුවව කෑවේ අයියා රචනාවක් මොකද ලිව්වේ ඒ අයියා අක්කා වුණා නම් ලිව්වානේ අයියා ලිව්වේ වෛද්‍යවරයා රෝලෙහි සේවය කළේ වෛද්‍යවරයා නිසා කළේ වෛද්‍යවරයා වුණා මොකද වෙන්නේ සේවය කළාය ඒ දෙකේ වෙනස හරියට පාවිච්චි වෙන්න ඕන මෙතෙන්දි විතරක් නෙමෙයි මින් පස්සේ පැකිලියල කොට හරි නේද රයිට් පුතේ අපි අද ඊළඟට තියෙන්නේ අතීත කාල බහුවචන වැටෙන බහුවචන වල බලන්න ගොවියෝ උදෑසනින්ම කුඹුරට ගොවියෝ බහුවචනයි එන ගැලපෙන්නේ ගියායද ගියහ කුරුල්ලෝ සවසට තම කැදලි කරා මොකද්ද ආවෝය බහුවචන නිසා ආවෝය සමනලයා මල් පැණි මොකක් සමනලයා මල් පැණි අනතර පුතේ පොඩ මේ වාක්‍ය හදා ගන්න ඕන බහුවචන දෙක නිසා මෙතන පොඩි වෙනසක් වෙලා තියෙන මේක හදා ගන්න තියමුම සමනලයා නේ මොකද්ද සමනල්ලු හදා ගන්න සමනල්ලු කියලා හදා ගන්න ඕනේ සමනල්ලු මල් පැණි මෙතන ක්‍රියාපදවල මේක නතුව ලියා ගන්න මොකද්ද බිව්වෝයනේ බිව්වෝය දැන් මේකට මේ වාක්‍ය හරියට උඩින් තියෙන උපදේශය මොකද්ද බහුවචන හොදේ අනේ සමනාර්ථ මල් පැණි බිව්වෝය මල්ලිලා සමගියෙන් සෙල්ලම් මොකද කළෝය නැත්තම් මල්ලිලා සමගියෙන් සෙල්ලම් කළෝය කළ කියනවාලා එකක් හරිද දෙකම හරිද නේ මේ දෙකම හරිද කළහ කිව්වත් හරි කළෝය කිව්වත් හරි ඒ දෙකෙන් ඕන එකක් ලියා ගන්න දෙකම හෝ වෙන්නේ අතීත කාල බහුවචනයි ඒක දෙකෙන්ම ලියන්න පුළුවන් යාළුවෝ අපගේ නිවසට මොකද යාළුවෝ බහුවචනයක් නිසා පැමිණියෝය මොකද පැමිණියෝය ඊගාවට ක්‍රීඩකයෝ තරගයෙන් ජයග්‍රහණය ලැබූහ මොකද ලැබූහ සත්තු වේගයෙන් කැලයට හදාගන්න කැලයට දිව්වෝය ගිරව් යම් ගස් උඩ සිටියහ අනේ විදියට අතීත කාල බහුවචන වැටි අපි කතා කරේ හරි නේද දැන් තියෙන අවසාන අභ්‍යාසය නේද මේ කියන්නේ පහත දී ඇති වැටි අතීත කාල බහුවචන වලට හරවන්නේ නම් මේවා අතීත කාල වෙන්නත් ඕනේ බහුවචන වෙන්නත් ඕනේ බලන්න ගොවියා උදැල්ලගෙන කුඹුර කෙටුවේය එහෙනම් අපිට මේ බහුවචන වාක්‍යන කොහොමද අතීත කාලය හැබැයි මේක බහුවචනයට හරවන්න ඕනේ නේද එහෙනම් බලන්න මේ ගොවියා බහුවචනය මොකද්ද ගොවියෝනේ ගොවියෝ උදළුගෙන මොකද්ද කුඹුරු කෙටුවේයද කෙටුවෝයද ගොවියෝ උදළුගෙන උගුර කියන කට බහුවචන කරමු
කුඹුරු කෙටුවෝය. right? ගොවියෝ උදළුගෙන කුඹුරු කෙටුවෝය. මල්ලි පත්තරය කියුවේ පැටව කියන්න. මල්ලි කියන එකේ බහුවචනය මොකද්ද? මල්ලිලා පත්තර කියුවෝය. මල්ලිලා පත්තර කියුවෝය. රජතුමා බහුවචනය මොකද්ද? රජවරු කියලා ගමනේ රජවරු රට පාලනය කළේ කියන එකේ බහුවචනය මොකද්ද පුතේ? කළෝය. එහෙනම් රජවරු රට පාලනය කළෝය. රජවරු රට පාලනය කළෝය. නැන්දා හැලප සෑදුවාය. රසවත් ප්‍රශ්නයක් නේද? හැලප නැන්දලා හැලප සෑදුවෝය. නැන්දලා හැලප සෑදුවෝය. හරි? මොනරා බහුවචනය මොකද්ද? මොනරෝ නෙමෙයි ගන්න. මොනරු නේ? මොනරු පිල් විදහා නැටුවෝය. මොනරු පිල් විදහා නැටුවෝය. හරිද? එතකොට පුතේ අන්න අපි දෙවෙනි ප්‍රශ්නයත් ඉතා ඉක්මනින් මම සාකච්ඡා කරගෙන ගියා. දැන් ඕන අපි එක පත්‍රයයි දෙක පත්‍රයයි දෙකම සාකච්ඡා කරලා අවසానයි. ඉතින් පුතේ ඔයාලා මේ වැඩ ටික හරියට කරලා ආයි බලලා ටියුට් එකේ වැඩ ටික හරියටම ඉවර කරන්න භාගයට කරන්න නැතුව මම ඔයාලට මුලින් උපදෙස් ඔක්කොම ලබා දුන්නා. ඒකට පැටවුනේ අපි ඔන්න අංක 21 ටියුට් එක තමයි අද සාකච්ඡා කරේ. ඊට පස්සේ මේ සතිය ඔයාලා අංක 22 ටියුට් එක ක්ලාස් වලින් අරගෙන ඒක කරලා තියන්න. ලබන සතියේ මේ වගේ සාකච්ඡාවක් එනවා අංක 22 ටියුට් එකට. ඒතර මේ විදිහට සතියෙන් සතිය වැඩ ටික කරගෙන ගියොත් මොකද්ද වෙන්නේ? ඔයාලට තේරෙන්නේ වෙනදාට වඩා පහුගිය මාස වලට වඩා ඔයාලා හරියට පිළිවෙලකට දැන් ඔයාලා කොහොමද දන්නව වැඩ කරනවා. පස්ස පස්තර කාටද ඔයාගෙන අරින් මෙහෙන් කොටස් ඔයාගෙන සමහර ඒවා හිත WhatsApp වගේ ඒවා දාන සමහර පේපර්ස් ඔයාගෙන ඔයාලා කරනවා. නමුත් ඊට වඩා දැන් මේකේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒක ෆෝන් එකෙන්ම බලාගෙන කරනෝ නෙවෙයි ඔයාලගේ හරියට කරන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. හරි වටිනවා මේක. ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඊළඟට සාකච්ඡාව තියෙනවා. ඔයාලා තියෙන්නේ පන්තියේදී සර් හමු නොවෙන එක විතරයි නැත්නම් වැඩ ටික හරියටම පිළිවෙලට සකස් කරලා තියෙනවා. සතියෙන් සතිය නිසා එක සතියක්වත් අතාරින්න නැතුව හරියට ටියුට් එක ගන්න හරියට කරන්න සාකච්ඡාව කොහොම හරි බලා ගන්න. ඒ කියනවා තියෙනවා මට කෝල් එකක් අරගෙන අහලා තමන්ගේ ගැටලුව තමන් निराකරණය කරගෙන අපි පිළිවෙලට වැඩ ටික කරගෙන යනවා. හරියට වෙන හැමෝටම උත්සාහයි අපි එනවා මේ 21 ටියුට් එකේ වැඩ අවසන් කරනවා. ලබන සතිය අපි හමු වෙමු 22 නිබන්ධනයත් එක්ක හමු වෙමු හැමෝටම උත්සාහයි.